මානව සම්පත් තුන්වෙනි සෙග්මන්ට් එක තමයි මේක. දැන් මානව සම්පත් කළමනාකරණේ පළවෙනි වීඩියෝ දෙක නරඹුවා නම් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් මානව සම්පත් වල මූලික කාර්යයන් පිළිබඳ සාරාංශගත විස්තරයක් අපි ඕගොල්ලන්ව දැනුවත් කරන්න යවුවා. එකක් සාරාංශගත වීඩියෝවක්, අනිත් එක මානව සම්පත් කාර්යයන් 14ම 15ම අපි විස්තරාත්මකව පැහැදිලි කරා. දැන් තියෙන්නේ මානව සම්පත් 2008 ඉඳලා 2018 වෙනකම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්නේ. දැන් එතකොට 2008 දෙවෙනි පත්‍රයේ කොහොමද මානව සම්පත් කළමනාකරණේ දෙවෙනි පත්‍රය තමයි එන්නේ. එතකොට මානව සම්පත් කළමනාකරණේ දෙවෙනි පත්‍රයේ ඔය කියන මේකේ තමයි 2008 මානව සම්පත් කළමනාකරණේ මානව සම්පත් කාර්යයන් 6 මුලින්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. 2008 ඔයගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර පොතක් තියෙනවා නම් 2008 ප්‍රශ්න පත්‍රයේට ඊළඟ මානව සම්පත් කාර්යයන් 6 කියන එක බලන්න. මානව සම්පත් කාර්යයන් 6 කියනකොට ඔයගොල්ලෝ මානව සම්පත් කළමනාකරුවෙකු විදියට හිතලා ඔය උත්තරේ ලියන්න ඕනේ. ඒ කියන්නේ මානව සම්පත් කළමනාකරුවෙක් වෙනවා නම් මුලින්ම පටන් ගන්න රස්සාවක් හිතන්න, මුලින්ම පටන් ගන්න බිස්නස් එකක් හිතන්න. එතකොට රැකියා නිර්මාණය කිරීම තමයි මුලම එක. ඒ කියන්නේ ඒ මොනවද අදාළ රැකියා ඒ බිස්නස් එකට. ගන්න රෙස්ටොරන්ට් එකේ කැෂියර් කෙනෙක්, කෝකියෝ, accountants, ඊළඟට සිකියුරිටි ගාර්ඩ්ලා, ඊළඟට වැඩ කරන සේවකයෝ, වේටර්ස්ලා. ඒක ඔක්කොම බලලා ඊට පස්සේ ඔය උත්තරේ සකසන්න ඕනේ. අපි උත්තරේ දැන් රැකියා නිර්මාණය කිරීම. ඊට පස්සේ රැකියා විග්‍රහ කිරීම. මානව සම්පත් සැලසුම් කිරීම. සේවකයෝ ආකර්ෂණය කිරීම. ඊළඟට සේවකයෝ තෝරගන්න. ඊළඟට තෝරගත්තට පස්සේ සේවකයෝ බඳව ගන්නවා. සේවකයෝ අනුස්ථාපනය කරනවා. ඒ කියන්නේ රස්සාවට එන්න පොඩි ඉන්ට්‍රෝ එකක් දීලා ගන්නවා. ඊළඟට කාර්යවලදී ගෙවින් කල්පනාකරනවා. ඊට පස්සේ සේවකයෝ වෙනස් කරනවා කියන්නේ ප්‍රොමෝට් කරනවා, ඩිමෝට් කරනවා කියන්නේ උසස් කරනවා, පහළ දානවා, මාරු කරනවා, අංශාතර ඒ වගේ. ඊළඟට සේවක සුබ සාධන, ආරක්ෂාව සෞඛ්‍ය, විනය පරිපාලනය, දුක් ගැනීම, කාර්මික සම්බන්ධතා. අන්න ඒ වගේ ඒ ලිස්ට් එක තමයි දෙන්න ඕන මානව සම්පත් කාර්යයන් 6. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ ඊ එකේ දෙවෙනි කොටස. ඊළඟට එන්නේ අභ්‍යන්තර සේවකයන් ගන්න එකේ වාසි. අභ්‍යන්තර සේවකයෝ රැකියා පුරප්පාඩුවලදී ඒගොල්ලෝ ගන්න එකේ වාසිය මොකක්ද කියලා තමයි, අවාසිය මොකක්ද කියලා එක තමයි මෙතනින් ප්‍රශ්නෙන් කියන්න ඕන. එතකොට අභ්‍යන්තර සේවකයෝ ගණිතදී ප්‍රචාරණය කරන්න ඕනේ නැහැ. බඳවා ගැනීම පහසුයි, පිළිවෙය අඩුයි, දැන්ට පවතින සේවකයන්ගේ ආකල්ප යහපත් වෙනවා. ඇයි? තමන්ගේම සේවකයෝ ප්‍රොමෝට් වෙනකොට හරි, තමන්ගේම සේවකයෝ වෙන උසස් තැන් වලට යනකොට අනිත් සේවකයොත් වැඩ කරන්න උනන්දු වෙනවා. එතකොට සේවක අභිප්‍රේරණය ඇති වෙනවා. බඳවා ගැනීමේදී වැය වෙන කාලය අඩු වෙනවා. ඒකට එච්චර තෝරගන්න, ඊට පස්සේ ඒ තෝරගත්ත CV ටික ආයෙත් මේව කරලා ඊට පස්සේ අලුතෙන් කට්ටිය ගෙනල්ලා ඉන්ටර්විව් පැනල් දීලා ඒක කරන්න ඕනේ නැහැ. මොකද සේවකයෝ දන්නවා අනිත් එක අනුස්ථාපනය කරන්න යන්න කාලයක් ඕනේ නැහැ. එතකොට මේකේ තියන්න ඕනේ මෙහෙම. බඳවා ගැනීමේ පිළිවෙල අවම වීම. දැන්ට සිටින සේවකයෝ ආකල්ප යහපත් වීම. ඊළඟට සේවක අභිප්‍රේරණය ඇතිවීම. තව වැදගත් මේකක්, හොඳ සේවකයෝ ආයතනයේ රැඳෙනවා වගේම ආයතන රහස්, ඒකේ දැන් විශේෂයෙන්ම රෙස්ටොරන්ට් චේන් වල ආයතන වල ඒ හදන රෙසිපි වල ඒ කෑම වල රෙසිපි එහෙම රහස් එහෙම ඒ ආයතනයේ තුලම රැකෙනවා. අභ්‍යන්තර සේවකයෝ ඉන්නේ හින්දා. හැබැයි ඒකේ අවාසිත් තියෙනවා. අවාසි බලන්න.
නව දැක්මක් ආකල්පයක් එහෙම නැහැ. ඒ සේවකයෝ තියෙන විදිහටම තමයි හැඩගැහිලා ඉන්නේ. අලුතින් හිතන්න බෑ. ඊළඟට වඩාත් සුදුසුකම් පුහුණු පුද්ගලයන් බඳවා ගැනීම අවස්ථාව මගහැරෙනවා. පුහුණුව හා සංවර්ධනයට කාලයක් පිළිවෙලක් යනවා. මොකද දැන් අපි හිතමු අභ්‍යන්තර සේවකයෝ එහෙම මේ කාලයක් තිස්සේ හිටියයි කියලා. ඒකට අලුත් පොසිෂන් එකකට එන්න ඒගොල්ලන්ට අලුත් පුහුණුවක් දෙන්න ඕනේ. දැන් පිටින් ගත්තොත් එමේ පුහුණුව එච්ච එක්කෙනෙක් ඒ තනතුනේ හිටපු එක්කෙනෙක් හරි ඒ තනතුරු සුදුසු එක්කෙනෙක් හරි කිලිම ගන්න පුළුවන්. තනතුරු ලබා ගැනීමේදී සේවක ගැටලුමක් වෙනවා. එක්කෙනෙක් ප්‍රොමෝට් කරලා ඇයි මට ප්‍රොමෝෂන් එක නැත්තේ? ඇයි අරයා විතර ප්‍රොමෝට් කරේ? ඒ ප්‍රශ්න මතුවෙනවා. අපක්ෂපාතීව කටයුතු කරන්න බැරි වෙනවා. සමහර වෙලාවට සේවකයෙක් හොඳට වැඩ කරනවා නම් ඒ සේවකයාට හුඟක් දේවල් දෙනවා. ඒකට අනිත් සේවකයෝ අභිප්‍රේරණය නෙමෙයි අනිත් පැත්තත් දෙන්න පුළුවන්. ඒකයි මේකෙන් පැහැදිලි කරන්නේ. දෙවෙනි පත්‍රයේ 2 එතනදී 2008 ප්‍රශ්නයක් එනවා ආයතනයක සේවකයෝ චලනය වෙන ආකාරය. චලනය කියන්නේ එහා මෙහා යන එක නෙමෙයි. උසස් කිරීම, පහත් කිරීම, පහත් කරනවා. ඒ කියන්නේ හරියට මැනේජර් කෙනෙක් මැනේජරියල් පර්ෆෝමන්ස් එක දෙන්නේ නැත්නම් ආයෙත් සුපර්වයිසර් කරන්න පුළුවන්. ඒක මාරු කිරීම, වෙනංශ වල මාරු කිරීම, අනිත් එක ඉවත් කිරීම. ඉවත් කිරීම කියන්නේ සේවකෙ එතනින් පස්සාවෙන් අයින් කරනවා. අන්න ඔය හතර තමයි උත්තර වලට දෙන්න ඕනේ. ඌ එකේ 2 2008 ඌ එකේ 2 ඌ කිව්වම හරිද නේ? 2008 ඌ එකේ 2 සේවකයන් උසස් කිරීම. සේවකයන් උසස් කිරීමේදී සලකා බලන්න ඕන කරුණු මොනවද කියලා. දැන් හිතන්න ඔයා බිස්නස් එකක් පටන් ගන්නවා කියලා. දැන් මේක ඇත්තටම ප්‍රායෝගිකව හිතන්න ඕන. මේක කටපාඩම් කරන්න ඕන දෙයක් නෙමෙයි. උසස් කරනවා නම් මොනවද කරන්නේ? මේ මිනිස්සු හොඳට වැඩ කරන්න ඕනේ නේ. එතකොට දැන් මොන ඔබ මේ කියන විදිය මම කියලා දෙන්නම්. සේවකයන් උසස් කිරීමේදී සලකා බලන්න ඕන කරුණු තමයි ජේෂ්ඨත්වය. මුලින්ම කොච්චර කාලයක් සේවාව කරලා තියෙනවද කියලා එක තමයි ඒ ආයතනයේ බලන්නේ. මොකද ඒක සමහර ආයතනවල වෘත්තීය සුසුකම්, අධ්‍යාපන සුසුකම් වගේ බලනවා. උනට ජේෂ්ඨත්වය තමයි මුලින්ම බලන්නේ. ඊළඟට කාර්ය සාධනය, කුසලතාවය. ඒ වැඩේට ඔය යා ඉස්සෙල්ලා කරපු වැඩේට කොච්චර ප්‍රමාණයකට සාර්ථකව කරලා දිනවද? ඒකේ රිපෝට් කාඩ් එයාට ගොඩක් හොඳින් වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියනවද? වෙලාවට එනවද? විනය ඒව ඔක්කොම බලන්න. ඉතින් එතකොට කාර්ය සාධන වාර්තාව, ඊළඟට ජේෂ්ඨත්වය, ඊළඟට වෘත්තීය සුසුකම්, අන්තිමට තමයි අධ්‍යාපන සුසුකම්. මොකද දැන් ඔබ එක ආයතනත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ශේෂ්ත්‍රත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. IT වල බැලුවොත් වෘත්තීය සුසුකම් තමයි මුලට මෙන්නේ. ජේෂ්ඨත්වය නෙමෙයි. ඔයා අවුරුදු 19ක එක්කෙනෙක් නම් ඔයාට කෝඩින්, Python, Java ඒවා වගේ පුළුවන් නම්, ඒ වගේම ඔයාට ethical hacking ඒ වගේ දේවල් කරන්න පුළුවන් නම් network CCNA වගේ තියනවා නම් ඔයාට තමයි අවුරුදු 30 ගානක එක්කෙනෙක් හිටියත් ඔයාට තමයි ඒ තැන හම්බෙන්නේ. ඇයි ඒක තමයි ආයතනෙට වැදගත්. ආයතන වෙනස් වෙනවා. හැබැයි ප්‍රමුඛත්වයේ හුඟක් ආයතන වල ජේෂ්ඨත්වයේ, කුසලතාවයේ, කාර්යසාධන වාර්තාව, ඊළඟට වෘත්තීය සුසුකම්, අධ්‍යාපන සුසුකම්. ඊළඟට බලමු තව ප්‍රශ්නයක්. මම මේ ප්‍රශ්නේ මැදින් දානවා. ආයතනයක පුරප්පාඩු සඳහා යෝග්‍ය සේවකයන් තෝරා ගැනීමේ භාවිතා කරන ක්‍රම. දැන් මේක කලින් අපි විස්තර කරා. මුලින්ම ප්‍රධානම ක්‍රමය තමයි අයදුම්පත් ඇගීම. කියන්නේ CV ටික බලන එකේ මූලම ස්ටේජ් එක තමයි ඒක. පාට අවශ්‍ය සුසුකම් තියනවාද ඒ සාරාංශය හරියටම ස්නැප්ෂොට් එක මුලටම දාන්න ඕන CV එකක් ලියනකොට ඔයගොල්ලෝගේ ඉහළම සුසුකම් තමයි දාන්න ඕන. ඒගොල්ලන්ට වැඩක් නැහැ ඔයා ස්පෝර්ට්ස් මීට් එකේ නම්බර් 1 නම්බර් 2 ගත්තට වැඩක් නැහැ. මම ඒක ගැන වෙනම ඔයගොල්ලෝ සෙග්මන්ට් එකක් කරන්න CV එකක් දාන්න. මොකද ඔයගොල්ලන්ට ඒ ලෙවල් වලින් පස්සේ අත්‍යවශ්‍ය වෙන හින්දා ඒ වුණාට එතකම් මම මේ ටික විස්තර කරන්න. මුලින්ම අයදුම්පත් ඇගීම.
සම්මුඛ පරීක්ෂණ. සම්මුඛ පරීක්ෂණය අනිවාර්යෙන් යන්න වෙනවා ඔයගොල්ලන්ට. සම්මුඛ පරීක්ෂණයේදී ඔයගොල්ලෝ මුහුණට මුහුණ පැනල් එකක් එක්ක බය වෙන්න එපා. පැනල් එකක් එක්ක ඒගොල්ලෝ ප්‍රශ්න අහනවා. ඔයා ගැන අහනවා. ඔයා ගැන තමයි මුලින්ම අහන්නේ. ඔයා කරපු දේවල් අහනවා. ඉස්කෝලේ නම් ඔයා ඉස්කෝලේ කරපු දේවල් අහනවා. ඒක හොඳට හැකියාවක් ඔයගොල්ලෝ පෞරුෂත්වයේ බෙදලා හොඳට ෆේස් කරන්න ඕනේ. ඊළඟ පරීක්ෂණ. එක එක පරීක්ෂණ තියෙනවා. ප්‍රායෝගික තියෙනවා, ලිඛිත තියෙනවා, බුද්ධි තියෙනවා, පෞරුෂත්ව පරීක්ෂණ තියෙනවා. ඊළඟට පසුතල පරීක්ෂණය කියලා තියෙනවා. පසුතල පරීක්ෂණය කියන්නේ දැන් ආයතන හුඟක් වෙලාවට ඔයගොල්ලෝ සමාජ මාධ්‍ය, LinkedIn, හරි Facebook හරි ඔයගොල්ලෝගේ නම් ගහලා බලනවා මොන වගේ චරිතයක්ද කියලා. ඒක පසුතල පරීක්ෂණයේ ප්‍රධානම එකක්ද. පෞල් පරිසරය බලනවා. ඔයගොල්ලෝ කියන්නේ කොහේ ඉඳලා ආවේ, පාසල් පරිසරය බලනවා. ඊළඟට ආශ්‍රය කරපු පුද්ගලයෝ බලනවා. ඔයගොල්ලෝ කලින් රැකියාවක් කරා නම් ඒ රැකියාව කරපු තැන බලනවා. ඒගොල්ලෝගේ අහනවා. හුඟක් වෙලා ඔයගොල්ලෝ දන්න කට්ටියකින් අහනවා. රිෆරල්ස් කියලා තියෙනවා. අන්න ඒක තමයි කරන්නේ. දැන් ඒ විදිහට තමයි ඔයගොල්ලෝ පිළිතුරු ලියන්න ඕන. අයදුම්පත් හැකීම, සම්මුඛ පරීක්ෂණය, ඊළඟට පරීක්ෂණ, බුද්ධි පරීක්ෂණ, ලිඛිත පරීක්ෂණ, පසුතල පරීක්ෂණ. ඒ විදිහට තමයි ඔයගොල්ලෝ ඒකට උත්තරේ ලියන්නේ. අපි ඊළඟට 2009 2-4 ආකර්ෂණය හා තෝරා ගැනීමේදී වෙනසයි ඒකේ සම්බන්ධතාවය ඕන කියලා ඒ ප්‍රශ්නේ අහලා තියෙනවා. දැන් මෙතන මේ ප්‍රශ්නේ ඇත්තටම වෙනස කිව්වම ඇත්තටම යම්කිසි සමානතාවයක් තියෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ ඇත්තටම එච්චර හොඳ ප්‍රශ්නයක් නෙමෙයි. ආකර්ෂණය කියන්නේ එකක්, තෝරා ගැනීම කියන්නේ එකක්. අපි බලමු දැන් මේකේ මේ ප්‍රශ්නෙට උත්තර දෙද්දී ආකර්ෂණීය නිර්වචනය, තෝරා ගැනීමේ නිර්වචනය අපි වෙන වෙනම මේක. ආකර්ෂණය යනු රැකියා පැවැත්වුමට යෝග්‍ය පුද්ගලයන් පිරවීම හා ඉල්ලුම් කිරීම, පොළඹවා ගැනීම තමයි ආකර්ෂණය කියන්නේ. තෝරා ගැනීම යනු එසේ අයදුම් කළ පුද්ගලයන් සංවිධානයෙන් ගෙන කුසලතාවයේ පළපුරුද්ද ආයතනයේ පරිසරයට ගැළපෙන නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත වයසක පුද්ගලයන් තෝරා ගැනීම. ආකර්ෂණය කියන්නේ තමන්ගේ රැකියාවට සුදුසු කට්ටිය ආකර්ෂණය කරගන්න එක තමයි රස්සාවට ආකර්ෂණය කරගන්නේ. තමන්ගේ රැකියාවට සුදුසු කට්ටිය ඒ විදිහට දැනීම දානවා. තෝරගන්න කියන්නේ ඒ ආකර්ෂණය කරපු පුද්ගලයෝගේ තෝරගන්න හොඳම කට්ටිය. ඒ කියන්නේ ඉති වයස, අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීය සුදුසුකම්, පෞරුෂත්වය ඒක තමයි බලන්නේ. දැන් ආකර්ෂණය තෝරගැනීම වෙනස කියන්නේ කිව්වනේ. දැන් එතකොට දැන් නිර්වචනය අපි ලියුවා. ඊළඟට දැන් වෙනස ලියනවා. දැන් ආකර්ෂණය සඳහා විවිධ පුද්ගලයන් විවිධ සංනිවේදන ක්‍රම මගින්, ඒ කියන්නේ බාහිර අභ්‍යන්තර දෙකේම සංකලනයක් වෙන්නත් පුළුවන් සංනිවේදන ක්‍රම මගින් ආකර්ෂණය කරගන්න. ඒක ආකර්ෂණය. හැබැයි තෝරගැනීමේදී ඒ සංනිවේදනය කරන එක, ඒ කියන්නේ තෝරගත්තද නැද්ද යන එක සංනිවේදනය කරන එක අභ්‍යන්තර ක්‍රියාවලියක්. බාහිර ක්‍රියාවලියක් කවදාකවත් වෙන්නේ නැහැ. අභ්‍යන්තර ක්‍රියාවලිය ඒක අභ්‍යන්තරයෙන්ම තමයි මේ වෙන්නේ, බාහිරට දැනුම් දෙන්නේ නැහැ. අනිත් එක ආකර්ෂණය කරන පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් වෙනවා. ගොඩක් CV 2000 2500ක් විතර මේව කරනවා. හැබැයි තෝරගන්න පුද්ගලයෝ තෝරගන්න ආකර්ෂණ පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් වන අතර තෝරගැනීමේ පුද්ගලයන් කුඩා සංඛ්‍යාවක්. එහෙම තමයි උත්තරේ ලියන්නේ. දැන් මේකේ සම්බන්ධතාවය ආකර්ෂණය කළ පුද්ගලයන්ගෙන් විශාල පුද්ගලයන් සංඛ්‍යාවකින් තෝරාගන්නේ ඊටාම කුඩා සංඛ්‍යාවක්. ඒ ආකර්ෂණය කළ පුද්ගලයන්ගෙන් රැකියාවට ගැළපෙනම දක්ෂතම පුද්ගලයන් සංඛ්‍යාව තමයි තෝරගන්නේ. අන්න ඒක තමයි සම්බන්ධතාවය. ඊළඟට ඒකේ අනිත් ප්‍රශ්නය තමයි රැකියා විස්තරය හා පිළිවිතරය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න කියන එක. එතකොට ඔයගොල්ලෝ රැකියා විස්තරයයි පිළිවිතරයයි මොකක්ද කියන එක අර වගේම නිර්වචන දෙක දාන්න ඕනේ. අපි බලමු කොහොමද දාන්නේ කියලා. රැකියා විස්තර රැකියාවට අදාළ කාර්යයන්, වගකීම්, වැඩ කිරීම තත්ත්වයන් දැක්වෙන අතර රැකියා පිළිවිතරය මගින් එම රැකියාව කිරීමේ සේවකයන් තුල ඇති දක්ෂතා අත්දැකීම් මත තිබෙන සූදානම විස්තරය. මෙය සම්බන්ධ වන්නේ රැකියා විස්තරයට අයිති කාර්යයන් කිරීමට රැකියා පිළිවිතරෙහි අඩංගු සුසුකම් සහිත පුද්ගලයන්
උවමනාව. දැන් මේකෙන් කියවෙන්නේ මෙන්න මෙච්චර. රැකියාව විස්තරයේ තියෙන්නේ ඇත්තට මේ රැකියාව සම්බන්ධයෙන් තියෙන වගකීම්, ඒකේ කාර්යයන්, ගාන, ගෙවන ගාන, ඒ රැකියාවේ ඒ අබෑත්තුවේ සම්බන්ධයෙන් තමයි විස්තරය තියෙන්නේ. ඒකේ පුද්ගලයා ගැන විස්තරයක් නැහැ. රැකියාව පිළිවිතරේ ඒ පුද්ගලයන්ට ඒ ආදාළ රැකියාව කරන්න ඒ අවශ්‍ය කාර්යයන් මොනවද කියලා, අවශ්‍ය කාර්යයන් වලට තියෙන සුදුසුකම් මොනවද කියලා ඒකේ තමයි පැහැදිලි කරන්නේ. එතකොට මේ ආදාළ රැකියාව සම්බන්ධ තමයි මේ ආදාළ රැකියාවට ඒ ආදාළ පුද්ගලයාගේ දක්ෂතා මැච් කරන එක. ඒ කියන්නේ සම්බන්ධ කරන එක තමයි මේකෙන් වෙන්නේ. 2009 තව ප්‍රශ්නයක් එනවා 2.5. එතකොට මේක කියන්නේ තනතුරකට ගැළපෙන පුද්ගලයන් බඳවා ගැනීම වැදගත් වන්නේ ඇයි? මේ තුලින් වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ ආයතනයේද සේවකයාටද කියලා. දැන් මේක මෙහෙම. මේ ප්‍රශ්නේ මට ඇත්තටම අර වගේම ප්‍රශ්නයක් තමයි. ඒක එච්චර මට හිතෙන්නේ මේ සුදුසු ප්‍රශ්නයක්ද කියලා. මොකද තනතුරු බඳවා ගන්නේ මොකද? ඒක ගැළපෙන පුද්ගලයන් ඔව් තනතුරු බඳවා ගන්න ගැළපෙන පුද්ගලයෝ තමයි නොගැළපෙන පුද්ගලයෝ බඳවා ගන්නෑ. මේක වෙනස් ආකාරයකට අහන්න තිබුණා. එනවාට අපි බලමු මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. සුදුසු පුද්ගලයන් බඳවා ගැනීමේදී උසස් කිරීමේදී ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටු කිරීම පහසු වෙනවා. මේක තමයි මුලින්ම කියන්නේ. සේවක බඳවා ගැනීම සේවක ඵලදායීතාව වැඩි වෙනවා. සේවකයාට සුදුසු තනතුරු ලැබීමේදී රැකියාව තෘප්තිය මෙන්ම ලෙන්ගතුභාවයද වැඩි වෙනවා. දැන් මම මේකෙදි රැකියාවේ අරමුණු හා පරමාර්ථ ඉටු කිරීමේදී පහසු වෙනවා. සේවකයාට සුදුසු තනතුරු හම්බෙද්දී ඒ අභිප්‍රේරණය, ඒකේ වේතනය වැඩි වීමයි ලෙන්ගතුභාවය ඇති වෙනවා. ඕක තමයි වෙනස. 2009 5.4a කාර්මික සම්බන්ධතා, ශ්‍රමික සම්බන්ධතා යනුවෙන් අදහස් කරන්නේ කොහොමද? ශ්‍රමික සම්බන්ධතා ඒක හරි සරල පිළිතුරක් තියෙනවා. සේවක සේව්‍ය සම්බන්ධතා තමයි ශ්‍රමික සම්බන්ධතා හරි කාර්මික සම්බන්ධතා කියන්නේ. සේවක සේවය අතර ඇති සම්බන්ධතා. එච්චර. වැඩියක් තමයි. 2009 5.4a එකේ තියෙන යහපත් කාර්මික සම්බන්ධතා මගින් සැලසෙන වාසි මොනවද? සේවක අභිප්‍රේරණය, ඒ වගේ දේවල් තමයි මේ වාසි වෙන්නේ. අපි බලමු කොහොමද මේක ලියන්නේ හැටි කියලා. කාර්මික ආරවුල් අඩුයි. සේවක ප්‍රවසීතාව අඩුයි. මේ සේවක ප්‍රවසීතාව හරි බර වචනයක් තමයි. ඒනට හරි සුළු දෙයක් තියෙනවා. සේවක නොපෙනීම අඩු වෙනවා කියන එක තමයි. මහා ලොකු බර වචනයක් දැම්මම. ඊළඟට සේවක නොපෙනීම අඩු වෙනවා. ඔයාලට ඒකත් මේ නම් සේවක පැමිණීම වැඩි වෙනවා කියලා දැම්මක් කමන්නේ නැහැ. ප්‍රවසීතාව කියන එක වචනේ අමතක වුණාට විභාගෙ ගිහිල්ලා ඔබ සීලින් එකේ බලාගෙන හිතන්න එපා මේක වෙලාව ඉතිරි කරගන්න නිකන් ඔක මේ වඩු වෙනවා කියලා ප්‍රැක්ටිකල් හරි. ඊළඟට අපි බලමු ශ්‍රම පිළිවැටුම අඩු වෙනවා. සම්පත් නාස්තිය අඩු වෙනවා. සේවක අභිප්‍රේරණය වැඩි වෙනවා. සේවක දුක් ගැනීම අඩු වෙනවා. ආයතනයේ සේවක ඵලදායීතාව වැඩි වෙනවා. සේවක ලෙන්ගතුකම වැඩි වෙනවා. අන්තිමේදී මේ ඔක්කොම කරන වෙන හින්දා ඕගොල්ලෝ අන්තිමට දාන්න පුළුවන් ව්‍යාපාරය සේවක තෘප්තිය වැඩි නිසා පහසුවෙන් ගෙනියා හැකියි. ඒක තමයි අවසාන අරමුණ. සේවක සේවය සම්බන්ධතා හොඳ අතර තිබීමේ අවසාන අරමුණ තමයි ආයතනයේ අයිතිකරුවන්ට අන්න ඒක වෙනවා. හරි. ඊළඟ අපි ඊළඟ ප්‍රශ්නෙට 2009 දෙවෙනි පත්‍රයේ 6.2 කාර්යඵල ඇගීම යන කුමක්ද? කාර්යඵල කියන්නේ ප්‍රෝග්‍රස් රිපෝට්. රිපෝට් කාඩ් එක තියෙන. ඒක මතක තියාගන්නකො. ඒ කියන්නේ ආයතනය තුල ඔයගොල්ලෝ වැඩ කරපු හැටි, ඔයගොල්ලෝ නීතියට අවනත වුණ හැටි, A ග්‍රේඩ් එකක් හරි, B ග්‍රේඩ් එකක් හරි, C ග්‍රේඩ් එකක් හරි නැත්නම් බැනුම් අහන්න හරි එහෙම දෙනවා. හුඟක් ආයතන වල ඒව කරනවා ටිකක් කියන්නේ මධ්‍යම හා මහා පරිමාණ ආයතන වල ඒක අනිවාර්ය අංගයක්. මොකද ඒකේ මානව සම්පත් කල්පනාකරණය කියන වෙනම
කට්ටියක් ඉන්නේ හින්දා. අපි බලමු කොහොමද මේකේ උත්තරේ ලියන්නේ කියලා. පිළිතුර ලියන්න ඕන ආයතනයේ විසින් සේවකයාගේ අපේක්ෂා කළ මට්ටමට සේවකයාගේ කාර්ය සාධනය සිදුවන්නේද නැද්ද යන්න මැනවැලීම තමයි මේකේ පිළිතුර. මේකේ අතු ප්‍රශ්නයක් තියෙනවා. එහි අරමුණ මොකක්ද කියලා. ඔය අරමුණ ඉස්සල්ලා ඔයගොල්ලෝ දුන්න උත්තරෙන්ම ගන්න පුළුවන්. අපි බලමු මේක ලියන හැටි කොහොමද කියලා. අරමුණු ප්‍රධාන වශයෙන් මම තුනක් පෙන්වන්නේ ඇඟි. හතරක් පෙන්වන්නේ. දැන් අරමුණු දෙකයි තියෙන්නේ. හරි. අරමුණු ප්‍රධාන වශයෙන් දෙකයි තියෙන්නේ. එකක් පරිපාලන අරමුණු, අනිත් එක සංවර්ධන අරමුණු. අපි බලමු පරිපාලන අරමුණු මොනවද කියලා. පරිපාලන අරමුණු උසස් වීම ලබා දීමට පදනමක් ලබා ගැනීම, වැටුප් වර්ධන ලබා දීම, ස්ථාන මාර්ගීන් ලබා දීම, සේවකයන් ඉවත් කිරීම, තෝර ගැනීම හා බදවා ගැනීම. සංවර්ධන අරමුණු සේවක පුහුණු හා සංවර්ධන වැඩසටහන, සේවකයන් මෙහෙයවීම, සේවක ඵලදායීතාව වැඩි කිරීම. 2009 ගොඩාක් ප්‍රශ්න තියෙනවා. මානව සම්පත් කළමනාකරණයෙන්ම ආපු HR මැනේජර් කෙනෙක් දන්නේ මේ කරලා තියෙන්නේ. මානව සම්පත් සැලසුම් කරන්න යන කුමක්ද කියලා අහලා තියෙනවා. අපි බලමු මානව සම්පත් සැලසුම් කරන්නේ කුමක්ද කියන එකට නිර්වචනයක් තියෙනවා. මේක නම් ටිකක් පාඩම් කරන්න වෙනවා. ප්‍රැක්ටිකලි හිතන්න බෑ. හැබැයි ප්‍රැක්ටිකලි පොඩ්ඩක් හිතුවොත් ඒක උත්තරේ සම්පාදනය කරගන්න පුළුවන්. මානව සම්පත් සැලසුම් කරන්නේ කියන්නේ මොකක්ද කියලා. අනාගත නිශ්චිත කාලයක් සඳහා සංවිධාන ඉලක්ක හා පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අනාගත සේවක අවශ්‍යතා තීරණය කිරීම හා එම සේවකයන් ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නිගමනය කිරීම තමයි මානව සම්පත් සැලසුම් කරන්නේ කියලා කියන්නේ. 2009 6.3a ප්‍රශ්නේ බලමු. ව්‍යාපාර ආයතනයක මානව සම්පත් තක්සේරු කරන්නේ කොහොමද කියලා අහනවා. දැන් මේකේ පිළිතුර මේ ලොකු එකක්. ඒකින්ද මේ විදිහට ලියන්න ඕන. ආයතනයේ භාණ්ඩ හා සේවා අතර ඇති ඉල්ලුම අනුව ඒවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම, අලෙවිකරණයට හා අනෙක් අංශ ගෙන යාමට අවශ්‍ය වන සේවක සංඛ්‍යාව. ඊළඟට බලන ආයතනයේ අනාගත ඉලක්ක හා සැලසුම්. ඒ කියන්නේ ප්‍රසාරණය වෙනවද? එහෙමම තියනවද? ඒක බලන්න. ආයතනයේ නිෂ්පාදන ක්‍රමය, තාක්ෂණික ක්‍රමය, ශ්‍රම සූක්ෂමද, ප්‍රාග්ධන සූක්ෂමද බලන්න. විශ්‍රාම යාමට නියමිත සේවක සංඛ්‍යාව බලන්න. ආයතනයේ නිවත්ව යන සේවක සංඛ්‍යාව බලන්න. නිවාඩු යාම, මරණය වැනි හේතුන් මත ඉවත් වෙන සේවක සංඛ්‍යාව. ඒක බලමු. ඒව බලලා තමයි සැලසුම් කරන්නේ. 2010ට යමු. 2010 දෙවෙනි පත්‍රයේ දෙවෙනි ප්‍රශ්නේ 4. මේ ප්‍රශ්න පුරාවට මානව සම්පත් කළමනාකරුවෙකු කියලා හිතලා තමයි උත්තර දෙන්නේ. දැන් ඔන්න මේක ප්‍රශ්නෙත් තියෙනවා. අපි ඒක බලමු. ඔබ ව්‍යාපාර ආයතනයක මානව සම්පත් කළමනාකරු උපකල්පනය කරන්න. ගිණුම් සහකාර තනතුරක් සඳහා පුද්ගලයෙකු බඳවා ගැනීම සැලසුම් කිරීමට ඔබට සිදු වී ඇත. එම තනතුර සඳහා රැකියා විස්තරයක් හා රැකියා පිළිවිතරයක් පිළියෙල කරන්න. අපි බලමු රැකියා විස්තරයේ සාමාන්‍යයෙන් දැන් කිව්වනේ. රැකියාව පිළිබඳ වේ. ඒ කියන්නේ රැකියාවේ තනතුර, ශ්‍රේණිය, වැටුප් ඒ වගේ. අපි බලමු මේක ලියන හැටි. තනතුරු නාමය. ගිණුම් සහකාර. තනතුරු ස්වභාවය ස්ථිරද අවකාලිකද කියලා දානවා. ශ්‍රේණිය. මුලින්ම නේද පළවෙනි ශ්‍රේණිය කියලා. වැටුප් පරිමාව 40000. ඒ වගේ ගානක් තමයි එන්නේ. සේවක දෙපාර්තමේන්තුව. ගිණුම් දෙපාර්තමේන්තුව. වගකීම් යුත්තේ කාටද? සාමාන්‍ය ප්‍රධාන ගණනාධිකාරියට තමයි වගකීම. කාර්ය යුතුකම් වගකීම්. එතකොට එදිනෙදා බුක් කීපින්, එදිනෙදා ගිණුම් වාර්තා කිරීම, බැංකු සැසඳුම සැකසීම, වැටුප් ලේඛනය. ඔව් ඒ ලෙවල් වල ඉගෙන ගන්න ඒවා තමයි වෙන්නේ. සුපරීක්ෂණය. සහකාර ගණකාධිකාරිය. ඊට ඉස්සෙල්ලා ඉන්න ඇසිස්ටන්ට් අකවුන්ටන්ට් සුපරීක්ෂාකාරී වෙනවා. මේ කියන්නේ සුපරීක්ෂණයක් කියදෙනවා. on the job training එකක් වගේ දෙනවා. කාර්ය සාධනය කිරීම. උගක් කියලා වර්ෂාවසාන. සමහරවිට කාර්ය අවසානයේ වෙනත් නෑ. තනතුර ස්ථිර කිරීම. කාලය. වසර එකම කියලා දාමු. දැන් ඔන්න රැකියා පිළිවිතරය. ඒ කියන්නේ අයදුම් කරුවට තියෙන ඕන සුදුසුකම්. අපි ඒක බලමු කොහොමද ලියන්නේ කියලා. ඒතකොට මුලින්ම වෘත්තීය සුදුසුකම්, ඊළඟට අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද වගේ දේවල් තමයි දෙන්නේ. තනතුරු නාමය, ගිණුම් සහකාර, අධ්‍යාපන සුදුසුකම්, උසස් පෙළ වාණිජ්‍යාංශයේ ගිණුම්කරණයේ ඊ හරි ඒ හරි. මුලින්ම ඔයගොල්ලෝ එනවා.
සමහර කට්ටිය වෘත්තීය සුසුකම් බලන AAT, සීමා, CMA, ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් ඩිග්‍රී එක හරි මැද අධීරේ හරි ඒකේ පළවෙනි වසරේ හරි පළපුරුද්ද. සමහර කට්ටිය පළපුරුද්ද බලන්නේ මුලින්ම ඉන්නේ සමහර කට්ටිය වසරක පළපුරුද්දක් බලනවා. වයස අවුරුදු 23 35 අතර. දැන් එහෙම කිව්වට ඇත්තම 23 28 29 එහෙමත් තියෙනවා. 2010 දෙවෙනි එකේ පස්වෙනි ප්‍රශ්නේ අපි බලමු 2010 ප්‍රශ්නේ අතිරේක ප්‍රතිලාභ ලබා දීමට දරන පිළිවෙය ඈත වර්ෂයකදී සැලකිය යුතු ලෙස ඉහළ ගියද සේවකයන් ඒවා ලබා දීමට ව්‍යාපාරයේ හිමියෝ මැනේ නොවේ. අතිරේක ප්‍රතිලාභ යන්නේ අදහස් කරන්නේ කුමක්දයි නිදසුන් සහිතව පැහැදිලි කරන්න. අතිරේක ප්‍රතිලාභ කියන්නේ වැටුපට අමතරව දෙන ප්‍රතිලාභ. ඒක තමයි නිර්වචනය. ඉතින් මේක ගන්න සේවකයේ වැටුප් හා දීමනම් මාසික වැටුප් හා දීමනක් කියලා දානවා. සේවකයේ වැටුප් හා දීමනට අමතරව දෙන ප්‍රතිලාභ අතිරේක ප්‍රතිලාභ ලෙස හැඳින්වෙනවා. ඒක තමයි ප්‍රධාන නිර්වචනය. නිදසුන් විදිහට ගන්න පුළුවන් වෛද්‍ය රක්ෂණ ආවරණේ, නිල නිවාස, නිල රත, නොමිලේ ප්‍රවාහන පහසුකම්, ආහාර පාන, නිල ඇඳුම් ඒව ගන්න. 2010 දෙවෙනි පත්‍රයේ 2.5A අතිරේක ප්‍රතිලාභ සේවකයාට දීමෙන් ආයතනයට අත් වෙන ප්‍රතිලාභ. මේක හොඳ ප්‍රශ්නයක්. අතිරේක ප්‍රතිලාභ කියන්නේ වෛද්‍ය රක්ෂණයක් හරි මේවා හරි අපි කාලින් රක්ෂණ මේකේ සාමූහික රක්ෂණ ඔක්කො යටතේ ඒව කව කරනවා. ඒකට විශාල පිළිවෙලක් දරන්න වෙනවා ආයතන වල. විශේෂයෙන්ම මධ්‍යම හා මහා පරිමාණ ආයතන උගක් වේලාවට එක කරනවා. කාරුත් දෙනවා සමහර ආයතන වල. ඉතින් ඒක විශාල පිළිවෙලක් යනකොට මේක ප්‍රතිලාභය. ආයතනයේ ලාභින්නේ ගිවන්. ඇයි මෙහෙම කරන්නේ? පිස්සුද? නෑ. ආයතනයේ ඒක කරන්නේ අභිප්‍රේරණය කරන සේවකයා. මොකද සේවකයා අභිප්‍රේරණය වුණොත් විතරයි ඒගොල්ලන්ට සේවකයා කාර්යක්ෂමව වැඩ කරලා සේවකයා ආයතනය ගැන හිතලා වැඩ කරලා ගොඩාක් ආයතනයක ප්‍රතිලාභ ආයතන දෙනවා. ආයත සේවකයාට තව ප්‍රතිලාභ උසස් වීම හම් වෙයි කියන්නේ. අන්න ඒ සම්බන්ධතාවය ඒ give and take දෙනකොට තමයි හම්බ වෙන්නේ. ඒක තමයි ලෝකේ වැඩ කරන දේ. අන්න ඒ සම්බන්ධතාවයෙන් ඉන්න තමයි ආයතනයේ කළමනාකරුවෝ, ආයතනයේ අයිතිකාරයෝ, ඩිරෙක්ටර් බෝඩ් එක ගෙවන්නේ එහෙම අතිරේක ප්‍රතිලාභ දෙන්නේ සේවකයාට. ලෙන්ගතුකම වැඩි වෙන හින්දා. සේවක අභිප්‍රේරණය ඇතිවීම, සේවක සේවයේ පක්ෂපාතීත්වය වර්ධනය වීම, සේවක ආකර්ෂණය පහසු වීම, සේවකයන් රඳවා ගැනීම පහසු වීම, ආයතනයේ කීර්ති නාමය වර්ධනය වීම. වැදගත්ම එක තමයි සේවක ඵලදායීතාව ඉහළ යාම, සේවක ප්‍රවසීතාව අඩු වීම, නොපෙමීම අඩු වීම, ශ්‍රම පිරිවැටුම අඩු වීම, ආයතනයේ ඉලක්ක වෙත ළඟා වීමේ පහසු වීම. දෙවැනි කොටසේ 5/4 2010 අපි බලමු මොකද ප්‍රශ්නේ කියන්නේ. ඔබ කිසියම් ආයතනයක මානව සම්පත් කළමනාකරුවෙකු යයි සිතන්න. මෙතෙක් ඔබගේ ආයතනයේ සේවක වෘත්තීය සමිති නොතිබේ. ඔබ ආයතනයේ සේවකයන් වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට සාකච්ඡා කරමින් සිටින බව ආරංචියක් ලැබුණා. ඔබගේ ප්‍රතිචාරය මොකක්ද? වෘත්තීය සමිතිය. අපේ අයිතින් අපිට දියව, අපේ අයිතින් අපිට දියව. ඕකද නේ ඔළුවේ දියන්නේ. නෑ. වෘත්තීය සමිතිය කියන්නේ ඇත්තටම හොඳ දෙයක්. ඒක ආයතනයේ විශාල නම් හැම එක්කෙනාටම එක එක ප්‍රශ්න තියෙනවා. ආයතනයේට අර නත්තා සීයා වගේ හැම එක්කෙනාම සතුටු කරන්න බෑ. ඒතකොට ඒ විධිමත් විදියට ඒක ඒ ප්‍රශ්න හැන්ඩල් කරන්න ඕනේ. ඒ කියන්නේ ආයතනයේ සේවකයන්ට තෘප්තිමත් වෙන ආකාරයට හැන්ඩල් කරන්න ඕනේ. එතකොට මේ ආයතනයේ තියෙන සාමූහික ප්‍රශ්න තියෙනවා. පර්සනල් ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ ප්‍රශ්න වලට තමන්ගේ රාජකාරිය කරන්න බැරි නම් ඒවට තමයි වෘත්තීය සමිතිය මැදිහත් වෙන්න ඕනේ. දැන් මෙතන උත්තරේ දීලා තියෙන්නේ වෙනස් විදියක්. මම ඒක බැලුවා. මම ඒක එකක වෙන්නේ නැහැ. අපි බලමු ඒත් ඕගොල්ලෝ ප්‍රශ්නේ දෙන උත්තරේ මොකද්ද කියලා විභාගෙට කියන්න ඕනේ. මම ඊට පස්සේ ප්‍රැක්ටිකල් වර්ෂන් එක කියන්නම්. සේවකයන්ට වෘත්තීය සමිතියක් ආරම්භ කිරීමට හේතු සොයා
බැලිය හැකියි. හේතුව විය හැක්කේ ඔහුගේ මෙතෙක් විසඳී නොමැති ගැටලු නිසායි. එම ගැටලු පිළිබඳ සොයා බලා ගැටලු වල ස්වභාවය සේවකයන් සමග සාකච්ඡා කර අදාළ ගැටලු වල ස්වરૂපය අනුව දිය හැකි කඩිනම් විසඳුම් ලබා දෙයි. ඔව් මේක හොඳයි. සේවකයන්ට ගැටලු වෙනවා. ඒත් සේවකයන්ට හැමදාම ගැටලු වෙනවා. සේවකයන්ට හැම වර්ෂයකම ගැටලු වෙනවා. පඩිය සම්බන්ධයෙන්, ශ්‍රේණි සම්බන්ධයෙන් එහෙම ගැටලු වෙනවා. එතකොට මේ උගලට උත්තරයට දීලා තියෙන පිළිතුර බාර ගන්න ප්‍රායෝගික ලෝකේ බෑ. මම මානව සම්පත් කළමනාකරුවෙක් වුණා. වෘත්තීය සමිතිය පිහිටවන්න මේව කරනවා නම් මම මුලින්ම වෘත්තීය සමිතිය පිහිටවනවා ආයතන. ඒක උදව් කරනවා ඒගොල්ලන්ට. මොකද ඒකෙන් විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් සේවකයන් මම මානව සම්පත් කළමනාකරුවා කම්පැනියත් අතර විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට විශ්වාසයක් තියෙන්න ඕන ඒගොල්ලෝගේ ප්‍රශ්න ගැන අපි සැලකිලිමත් වෙනවා කියලා. සේවකයෝ හිටියොත් තමයි ආයතනෙ දියුනේ. මම මානව සම්පත් කළමනාකරන කරන්නේ ඒකෙද නීතිමය ප්‍රතිපාදන ඒක කරන්න ඕන විදිය ඒක සේවකයෝ සමග සාකච්ඡා කරලා ඒක ධනාත්මක විදියට මේ වෘත්තීය සමිතිය පිළිගන්නවා. ඊට පස්සේ ඒකෙදී අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග. ඒ කියන්නේ සේවකයන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඒගොල්ලෝ කොහොමද සේවකයන්ට කතා කරලා වාර්ෂික සමානුවක් හරි මාස 3කට සැරයක් හරි ඒක කතා කරලා ඒ සේවක හොට්ලයින් එකක් දීලා ඒ සේවකයන්ගේ ප්‍රශ්න ටික මේව කරලා කළමනාකරුවන්ට මාස 4කට පාරක් හරි මාස 5කට හරි මාස 6කට පාරක් හරි ගේන්න. ඒ කියන්නේ ආයතනයේ සේවකයන්ගේ පොදු ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න වෙන වෙනම ගේන්න ඒක මීටින් වල කතා කරන්න ඒක ඉඩ ලබා දෙනවා. අනිත් එක කියන්නේ ආයතනයේ ඇතුලේ ප්‍රශ්න විසඳන එක ආයතනයේ ඇතුලෙන්ම තියන්න ඕන. මොකද පිටට ගිහිල්ලා ප්‍රශ්න විසඳුවොත් සේවක සම්බන්ධතා විඳ වැඩ. මම නම් මානව සම්පත් කළමනාකරුවෙක් නම් මම මුලින්ම සමිතිය පිහිටවලා ඒකට ගන්න ඕන ක්‍රියාමාර්ග ඒකට සේවක ගැටලු निराකරණය කරන ආකාර ක්‍රමවේදයක් හදනවා. ක්‍රමවේදය හදලා තමයි මේක. අපි ඊළඟ ප්‍රශ්න කරමු. 2010 දෙවෙනි පත්‍රයේ 2.6.3 ව්‍යාපාර ආයතනික මානව සම්පත් කළමනාකරණයට වැදගත් වන ආකාරය පැහැදිලි කරනවා. මානව සම්පත් කළමනාකරණයේ නිර්වචනය ඔයගොල්ලෝ කලින් වීඩියෝස් වල බැලුවා නම් මේකට උත්තර දෙන්න පුළුවන්. මානව සම්පත කියන්නේ ව්‍යාපාර ආයතනයක එකම සජීවී සම්පත. ඊළඟට මේ මානව සම්පතේ සජීවී කම නිසා හරි ඒකේ කාර්යක්ෂමභාවය, නිර්මාණශීලීත්වය ඊළඟට ආයතනයේ ක්‍රියා කර ඒ කියන්නේ ඵලදායීව ගෙන යන්න සම්පත් නිසි ලෙස කාර්යක්ෂම ලෙස ඵලදායීතාවයෙන් යුතුව ගෙන යන්න උදව් කරන්නේ මානව සම්පත විතරයි. එතකොට මේක වැදගත් වෙන්නේ ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය ගෙනියන ප්‍රධාන යෙදවුම මිනි ශ්‍රමය නම් ඒ ශ්‍රමය කළමනාකරණය කරන එක තමයි ප්‍රධානම. අපි බලමු මේක ලියන්නේ කොහොමද කියලා විභාග. මානව සම්පත් සජීවී සම්පතක් වන අතර සෙසු සම්පත් සියල්ල මේවන්නේ මානව සම්පතෙන්. මානව සම්පත නිසි ලෙස කළමනාකරණය කළ යුතු අතර එසේ නැතහොත් සේවක ඵලදායීතාව අඩු වී අනෙකුත් සම්පත් භාවිතාවයේ ඵලදායීතාව අඩු වේ. සේවක නිර්මාණශීලීත්වය, සේවක කාර්යක්ෂමතාවය, නම නිපැයුම් වාගේ දේවල් මානව සම්පතෙන් ඇරෙන්න වෙන තැනකින් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් එක උත්තරේට දාන්න පුළුවන් මානව සම්පත ක්‍රියාශීලී වගේම නිර්මාණාත්මක හැකියාවෙන් ආයතනයට අගයක් එකතු කරනවා කියලා. ඊට අමතරව සමහර සම්පත් ක්ෂය වන අතර මානව සම්පත ක්ෂය නොවේ. මානව සම්පත පුහුණු කිරීම හා සංවර්ධනය තුළින් ඒකේ අගය වැඩි කර ගැනීමට හැකියි. තව අභිප්‍රේරණය තුළින් ඵලදායීතාව වැඩි කළ හැකියි. එයට යම්කිසි පිළිවෙලක් ගියාට කාර්යක්ෂමතාවය ඵලදායීතාව වැඩි කිරීම මගින් බොහෝ ආදායමක් ගෙන දෙන්න පුළුවන් භෞතික සම්පත් වලට වඩා. 2.6.3 ආයකේ ආයත අපි කතා කරගත්ත එකක් තියෙනවා මානව සම්පත් කළමනාකරණයේ තෝරා ගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා. ඒක අපි කලින් උත්තර දුන්නා. ඔන්න අමතක නම් ආයෙත් මම කියන්නම්. තෝරා ගැනීම යනු එසේ ආයෝජන කළ පුද්ගලයන්
සංචිතයෙන් ගෙන කුසලතාවය බලපුරුද්ද ආයතනයේ පරිසරයට ගැළපෙන නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත වයසක පුද්ගලයන් තෝරා ගැනීම 2010 දෙවි පත්‍රයේ 263 ආ තෝරා ගැනීමේදී අනුගමනය කරනු ලබන ක්‍රම හතරක් අපි මේක කිව්වා ඒකින්ද අපි ඊළඟ එකට යමු 2011 273 සුසුකම් ලක් අයදුම්කරුවන් ආකර්ෂණය හා තෝරා ගැනීම සඳහා මානව සම්පත් කළමනාකරුවන් අනුගමනය කරනු ලබන සාමාන්‍ය ක්‍රියාපිළිවෙත පැහැදිලි කරන්න. ආකර්ෂණයට අදාළ පියවර. මුලින්ම රැකියා පුරප්පාඩුව හඳුනා ගැනීම. රැකියාවට අදාළ සාධක හඳුනා ගැනීම. රැකියාවට ඉල්ලුම්පත් සැකසීම. මෙහිදී රැකියා විස්තරය හා පිළිවිතරය සකසනු ලැබේ. ආකර්ෂණ මාර්ගය අභ්‍යන්තරද බාහිරද යන නිගමනය කිරීම. ආකර්ෂණ ක්‍රියාවලිය නැංවීම. තෝරා ගැනීමට අදාළ පියවර. අයදුම්කරුවන් විසින් කෙටි ලයිස්තුව සැකසීම. ඉල්ලුම්පත් ඇගීම. ලිඛිත ප්‍රායෝගික හා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම. වෛද්‍ය පරීක්ෂණ හා පසුබිම් පරීක්ෂණ පැවැත්වීම. යෝග්‍ය සේවකයන් තෝරා ගැනීම. දැන් මේකේ බලමු. මොනවාද මුලින්ම ආකර්ෂණය කරගන්න ඕන? මුලින්ම බලන්න ඕන මොකද්ද ආකර්ෂණය කරන්න රැකියා ඇබෑරතුව මොකද්ද කියන්නේ පුරප්පාඩුව මොකද්ද කියලා. ඒක බලන්න ඕන. ඒකට අවශ්‍ය රැකියා විස්තරය, රැකියා පිළිවිතරය, ඒකට අදාළ සාධක මොනවද? ඒකට රැකියා විස්තරය, පිළිවිතරය කොයි විදිහට සකස් වෙන්න ඕන කියලා බලන්න ඕන. ඊළඟට ආකර්ෂණ මාර්ගය සමානලාග බාහිරින් ගන්න පුළුවන්. අභ්‍යන්තර මානව සම්පතේ ඉන්නවා නම් එහෙම සුදුසුකම් එක්කෙනෙක් බාහිරින් ගන්න හොඳ නැහැ. ඒතකොට අභ්‍යන්තරයෙන් විතරක් කරගන්න පුළුවන්. ඒක පිළිවෙත් හරි තව ආයතන පරිසරයට හුරු කරන්න ඕනේ. ආකර්ෂණ ක්‍රියාවලිය නැංවනවා ඊට පස්සේ. ඊළඟට තෝරගන්න. ආයුධම්පත් කැඳවනවා. කෙටි ලයිස්තුවක් සකස් කරනවා කියන්නේ ෂෝට් ලිස්ට් කරනවා. කට්ටිය කපලා දානවා ඕනේ නැති කට්ටිය. අනිත් කට්ටිය ඉන්ටර්විව් එකට ගන්නවා. ඉන්ටර්විව් එකට ගත්තට පස්සේ ලිඛිත ප්‍රායෝගික ඒගොල්ලොන්ගෙන් හොඳම කට්ටිය ගන්න. ලිඛිත ප්‍රායෝගික බුද්ධි පරීක්ෂණ, ප්‍රායෝගික පරීක්ෂණ වගේ තියෙනවා. ඊළඟට අන්තිමේදී වෛද්‍ය පරීක්ෂණ තියෙනවා. දැන් මොකද මේ දෙදෙවෙන එක්කෙනෙක් හැමතිස්සෙම මේව කරන එක්කෙනෙක් ආයතනයේ පිළිවෙලක් දරන්න වෙනවා. මේ ගත්තොත් ඒකින්නේ වෛද්‍ය පරීක්ෂණයේදී හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවද කියලා බලන්න. පසුබිම් පරීක්ෂණයක් තියෙනවා. ඊළඟට යෝග්‍ය සේවකයා තෝරගන්න. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඕනෑම සංවිධානයක සාර්ථකත්වය සඳහා මානව සම්පත් සැලසුම් කරන්නේ වැදගත් වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මෙතනදී අපි කතා කරා මේක ගැන සාකච්ඡා කරා කලින් ඔයගොල්ලන්ට අමතක නම් ආයෙත් අපි පොඩ්ඩක් ඒක පිළිතුර පොඩ්ඩක් මම වෙනස් කළා ආයෙත් මම කියන්නේ. ආයතනයක අරමුණු හා පරමාර්ථ අපේක්ෂිත අයුරින් ඉටු කර ගැනීම සඳහා අනාගත සේවක අවශ්‍යතා නිශ්චය කිරීම හා එම අවශ්‍යතා ඉටු කර ගැනීම යටියුතු ක්‍රියාමාර්ග තීරණය පිළිබඳ ක්‍රියාවලිය මානව සම්පත් සැලසුම් කරණය. මෙහිදී වැදගත්කම වන්නේ ආයතනයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීමේ ශ්‍රේෂ්ඨයට සමකාලීන තරගකරුවන් සමග තරග කිරීමට හැකිවන පරිදි කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගැනීමට දක්ෂ අභිප්‍රේරණීය වූ ධනාත්මක මානව සම්පතක් ලබා ගැනීම ඉතා වැදගත්. ආයතනයේ අරමුණු හා පරමාර්ථ සංගා කර ගැනීමට සේවකයන්ගේ මානව සම්පත්තේ සම්පූර්ණ සැලසුම් කරන්නේ කොහොමද? ඒ අදාළ විෂන් එකට හරි මිෂන් එකට හරි ආයතනයේ ගෙනියන්න මානව සම්පත්ත හසුරවන්නේ කොහොමද කියන එක තමයි මානව සම්පත් සැලසුම් කරන්නේදී වෙන්නේ. මේකෙදී අතරම ආයතනයේ ශ්‍රම බලකාය දක්ෂ නිර්මාණාත්මක හැකියාවකින් ඇති ධනාත්මක අභිප්‍රේරණය වැදගත්ම කොටස. අභිප්‍රේරණය වූ මානව සම්පතක් වගේ යාවත් කාලීන අප්ඩේටඩ් මානව සම්පතක් තියෙන එක තමයි ආයතනයේට වැදගත්ම සම්පත. ඒකෙන් තමයි ආයතනයේ අනිත් තරඟකරුවන්ට වඩා ඔබට යන්නේ. සේල්ස් වැඩියෙන් කරන්න අන්න ඒ ආයතනයේ ටීම් වර්ක් එකක් එක්ක ආයතනයක් තියෙනවා. 2011 7/5 සේවක සුපසාධනයේ යනු කුමක්ද කියලා අහනවා. මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් වන සේවක සුපසාධනයේ අරමුණු කවරේද? සේවක ශාස්ත්‍රීයත්වය තෘප්තිය මනාපවත්ම හා සංවර්ධනයේ ඇති කිරීම. සේවක සුබසාධනයේ ප්‍රධාන අරමුණ. සේවක විශ්වාසී ඉහළ නැංවීම, සේවකයා යහපැවැත්ම පවත්වා ගැනීම, සේවක කැපවීම හා උනන්දුව වැඩි කිරීම, කාර්යක්ෂමතාවයේ අභිප්‍රේරණය
දක්ෂ සේවකයන් නදවාගෙන ඉන්න සේවකයන්ට ලෙන්ගතුකම් වැඩි. දැන් පොඩි ට්‍රෙන්ඩ් එකක් දකින්න නේද? මානව සම්පතේ සේවකයන්ට වැදගත්කම මේ විදි ඔක්කොම එකම උත්තරේ එන්නේ. මානව සම්පතේ මානව සම්පත සැලසුම් කරන්නේදී සේවකයන්ට අත් වෙන වාසි. නැත්නම් සේවක සුබසාධනයේදී අත් වෙන වාසි. සේවකයන් පුහුණු කිරීමේදී අත් වෙන වාසි. හරි යහපත් ශ්‍රමික සම්බන්ධතාවයක් තියෙන වාසි. ඔක්කොමඩම එක උත්තරේ එන්නේ. කාර්යක්ෂමතාවය වැඩි වීම, අභිප්‍රේරණය වැඩි වීම, ලෙන්ගතුකම් වැඩි වීම, විශ්වාසය වැඩි වීම. ඒ ඕක කොපි ඇන්ඩ් පේස්ට් එකක් තමයි තියෙන්නේ. ඒක මතක තියාගන්න හරිම ලේසි. ඉතින් ඔය ටික නම්බරවල දාන්න පුළුවන් කරුණු හතර. දැන් ඔන්න ඕක එක පොඩි ටිප්පයක් ඕගොල්ලොන්ට. සේවකයෝ තෘප්තිමත් වෙන ආකාරය එකම විදිහට තමයි තෘප්තිමත් වෙන්නේ. වෙනස් විදිහට තෘප්තිමත් වෙන්නේ නැහැ. පොඩ්ඩක් උත්තරේට ඔයගොල්ලන්ට හිතලා පොඩ්ඩක් එකක් දෙකක් දාන්න පුළුවන්. ඒ අරෙන්න එකම දේ තමයි වෙන්නේ. 2011 දෙවෙනි පත්‍රයේ 2.7.5 සේවක සුබසාධනය සඳහා ආයතන බහුල වශයෙන් යොදා ගන්න ක්‍රම හතරක් පැහැදිලි කරා. වෛද්‍ය පහසුකම් ලබා දීම, විනෝදාංශ පහසුකම් සැපයීම, ඒ කියන්නේ විනෝද චාරිකා, ක්‍රීඩා උත්සව, සැනකෙළි හා සේවකයන් සහභාගී කිරීම, ණය පහසුකම් ලබා දීම, ඒ කියන්නේ සහනදායී වට පොලි රහිත ණය, සහනදායී පොලි සහ සහනදායී පොලි රහිත ණය, ඒ කියන්නේ නිවාසයක් වාහනයක් ගන්න, ඒ වගේ ප්‍රවාහන පහසුකම් සැපයීම, අධ්‍යාපන පහසුකම් සැපයීම, ආහාර පහසුකම් සමහරලාක සපයන, නිවාස පහසුකම් නැත්නම් නවාතැන් කුලී පහසුකම් නැත්නම් නවාතැන් වෙනම වෙන් කරපු quarters, ඒ කියන්නේ කම්පැනි quarters වල මේ පහසුකම් ලබා දෙනවා. අද ඉතින් ඒ වගේ දේවල් මේ පිළිතුරට දෙන්න පුළුවන්. ඊළඟට 2012 දෙවෙනි පත්‍රයේ 2.7.3 අපි සාකච්ඡා කරමු. පහත දැක්වෙන පාසල් විවාද කණ්ඩායමට ලැබුණු මාතෘකාව. සංවිධානයකට වඩා වැදගත් වන්නේ මානව සම්පත නොවේසේ නම් සෙසු සම්පත. ඔබ නියෝජනය කරන මානව සම්පත වඩා වැදගත් යන පාර්ශවය නම් එය අදහස් සනාථ කර ඉදිරිපත් කරන කරුණු පැහැදිලි කරා. මම මේක කිව්වා. මානව සම්පතේ අර අපි කලින් කරන එකේදී සජීවී සම්පතක් මතකයිනේ. සජීවී සම්පතක් ඒක කාර්යක්ෂමව මානව සම්පත් සැලසුම් කරන්නේදී ඒක කාර්යක්ෂමව පාවිච්චි කරන්න ඕන. මානව සම්පත යොදවන්න ඕන, මෙහෙවන්න ඕන. මෙහෙවුවොත් අරමුණු හා පරමාර්ථ මෙහෙ වෙනවා. ඒක තමයි මේකේ උත්තරේ. දැන් මෙතනදී උත්තරේ අපිට පොඩ්ඩක් වෙනස් විදිහකට අපි ගලපලා දෙමු. හරි. කුඩා අයිතිකරුවෙකු පමණක් ගෙනියන ව්‍යාපාරයක් කරනු විට අනෙක් සෑම ව්‍යාපාරයක් කිරීමට මානව සම්පත වැදගත්. ව්‍යාපාරයක සතු සම්පත් කාර්යක්ෂමව භාවිතා කරමින් අරමුණු ඉටු කරන්නේ සම්පත් මෙහෙවන මානව සම්පත. මානව සම්පත නොමැති නම් කිසිදු කාර්යයක් කිරීමට සම්පත් කොතරම් තිබුණත් නොහැකිය. දැන් මෙතනදී මම අර කියපු ටිකම තමයි. හැබැයි විවාදය මේකෙදි කියන්න ඕන මානව සම්පත නොමැති නම් ප්‍රාග්ධනය කොච්චර තිබුණත්, සම්පත් කොච්චර තිබුණත්, ඒ වගේම කුසලතාවයේ සහිත අයිතිකරුවෙකු හිටියත් ව්‍යාපාරය කරගෙන යාමට නොහැක. හේතුව මානව සම්පත තමයි ව්‍යාපාරයේ අවශ්‍ය සම්පත් කළමනාකරණය කරගෙන කාර්යක්ෂමව යොදවගෙන අරමුණු හා පරමාර්ථ වෙත ළඟා කරවන්න මෙහෙවන්නේ මානව සම්පත. ඕක තමයි විවාදයක්. විවාදයෙන් ජය ගන්න ඕන. ඒක නැත්තම් සියලු සම්පත් තිබුණත් මානව සම්පත නොමැති නම් වැඩක් නැහැ. අන්න ඒක තමයි උත්තර. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 2012 දෙවෙනි පත්‍රයේ 2.4 කියලා දෙකම තියෙනවා. ඒකෙදි ඇත්තටම රැකියාව විස්තරයෙන් ප්‍රකාශ කරන්නේ කුමක්ද? රැකියාව පිළිවිතරය. අපි මේ ප්‍රශ්නෙට 2010 ලිව්වා. ඊළඟට දෙවෙනි පත්‍රයේ 2.7.4 ප්‍රශ්නේ අනුස්ථාපනයේ කුමන ප්‍රතිලාභ අපේක්ෂා කෙරේද? අනුස්ථාපනයේ කුමන ප්‍රතිලාභ අපේක්ෂා කෙරේද? මම මේ පොඩි ඉන්ට්‍රෝ එකක් දීලා ඊළඟට පිළිතුරු කියන්න. අනුස්ථාපනය කියන්නේ රැකියාවට එනකොට ඕගොල්ලන්ට බයක් චකිතයක් තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැති පරිසරයක්. ඕගොල්ලෝ වැඩපිළිවෙල දන්නේ. ඒක ඒ ආයතනය තුල සංස්කෘතිය, ආයතනය තුල ක්‍රියාපිළිවෙත ඒ වැඩ කරන. කියන්නේ දැන් හිතන්නකෝ අකවුන්ටින් කිය අකවුන්ටින් නම් ඔයාට ඇත්තටම ගිණුම් කරන්නේ ඒක පුළුවන්. ඒ වුණාට ආයතනය තුල මොන වගේ දේවල්ද
මොන වගේ මිල ගණන් යටතේද මොන වගේ සප්ලයර්ස් අතද ඒක කොහොමද ආයතනයේ ඇතුලේ දෙන වට්ටම් ප්‍රමාණය ඒ ආයතනයේ ඇතුලේ දෙන ෂෙයාර් වීම් ප්‍රතිශතය ඒ වෙනස් වෙන්න පුළුවන් ආයතනින් ආයතනයට. ඔයා කොච්චර හොඳ කියලා ඒක ඔයා ඉගෙන ගන්න ඕනේ. එතකොට අනුස්ථාපනයෙන් වෙන්නේ ඒකයි. ආයතනයේ සංස්කෘතිය වෙන්න ආයතනයේ ක්‍රියාපටිපාටියට අනුගත කිරීමේ ක්‍රියාවලිය තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ වාට හරියට හොඳට වැඩ කරනවා. පිළිතුර තමයි රැකියා හා ආයතන පරිසර හඳුනා ගැනීම. නොපමාව සේවකයන් සේවයේ නිරත කර හැකි වීම. නව සේවකයා තුළ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම. ආයතනයේ පක්ෂපාතීත්වය ඇතිවීම, සේවක ඵලදායීතාව වැඩි වීම. පිළිතුරට අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ වගේ දේවල්. මතක තියාගන්න අනුස්ථාපන ක්‍රියාවලිය කෙටි වෙන්න ආයතනය තුළට ඉක්මනින්ම සේවකයේ චකිතයකින් තොරව ඒ ඔක්කොම කියලා දෙනවා නම් චකිතයකින් තොරව වැඩ කරගන්න ඉක්මනින්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ සේවක ඵලදායීතාව පළවෙනි දවසේ ඉඳලා 10 වෙනි දවස වෙනකොට ඒ අවශ්‍ය ඵලදායීතාව මට්ටමට ගේන්න පුළුවන්. මොකද පටන් ගන්න අපි ඇත්තටම බිඳුවෙන් එකෙන් දෙකෙන් ඊළඟට මේ ආයතනයේ 100ක් වගේ එන්නේ දවස් 10ක් 15ක් විතර යනවා. ඒක ඉක්මනින්ම කරගන්න පුළුවන්. වැඩි වෙන්න අනුස්ථාපනය කාලේ ඒ ඵලදායීතාව අවශ්‍ය සේවකයන් අවශ්‍ය ඵලදායීතාව එහෙම වෙන්නේ නැහැ. අපි බලමු ඊළඟ ප්‍රශ්න මොකක්ද කියන්නේ. 2012 7.4E වැඩ වර්ජනවල පිවිසෙන්නේ නැතිව සේවකයන්ට ගත හැකි වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග දෙකක් නම් කරන්න. වැඩ වර්ජන කියන්නේ ඇත්තටම සේවකයෝ හරි සේව්‍ය සම්බන්ධතා වලට පිළිලයක්. ආයතනයකට විශාල කරදරයක්. තමන්ගේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි එක. ඒතර වැඩ වර්ජනය කරන්නේ නැතුව ඇත්තටම වෘත්තීය සමිති මුලින්ම පොඩ්ඩක් අර කලමනාකාරීත්වයට තමන්ගේ අදහස කියාගන්න අසාර්ථක වුණොත් ඒක වැදගත් කියලා කියන්න එක විදිහේ වැඩ වර්ජන කරනවා. ඒක කලමනාකාරීත්වය ආයෙත් සලකා බලනවා ආයෙත් ඒ ප්‍රශ්නේ බෝඩ් එකට ගෙනල්ලා සාකච්ඡා කරනවා. මුලින්ම අකුරට වැඩ කරනවා. ඒක තමයි අකුරට කියන්නේ ඒක තමන්ට තියෙන රාජකාරී පිට එක දශමයක් යන්නේ. ඊළඟට හෙමින් වැඩ කරනවා. ඒක නම් ඉතින් ලංකාවේ හැමතිස්සෙම මෙන්න දෙයක් තමයි හෙමින් වැඩ කරන්නේ. අපිත් රස්සාවල් කරා. ඉතින් අපිට තේරෙනවා හෙමින් වැඩ කරන කට්ටිය ගොඩක් ඉන්නවා. මුක්ති සමිති ක්‍රියාමාර්ගයක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඒ ලංකාවේ හැටි. ඊළඟට සංකේත වැඩවර්ජනය. ඒ සංකේත වැඩවර්ජනය කියන්නේ తాවකාලිකව කරන කියන්නේ අද උදේ 8 ඉඳලා 12 වෙනකම් වැඩ කරන්න. එක්ක දවසක් වැඩ කරන්න. ඒ වගේ. උපවාස. ඔන්න ටිකක් දරුණු වෙනවා. උපවාස. අතිකාල වැඩවල නොයදී කළුපටි බැඳගෙන වැඩ කිරීම. පිකටින් කිරීම. ඊළඟ ප්‍රශ්නය 2012 දෙවෙනි පත්‍රයේ 2.7.5a කාර්යඵල ඇගීම යන කුමක්ද හඳුන්වා එමගින් ආයතනයේ අපේක්ෂා කරන අරමුණු කවරේදයි පැහැදිලි කරයි. සේවකයන් අපේක්ෂා කරන මට්ටමට කාර්ය සාධනය සිදු වෙන්නේදයි සොයා බැලීම කාර්යඵල ඇගීම. මේක අපි 2009 දී සාකච්ඡා කරා. මම හිතන්නේ ආයෙත් කියන්න ඕන කියලා. පරිපාලන අරමුණු සංවර්ධන අරමුණු ඒක ඔක්කොම සාකච්ඡා කරා. අපොසොසස් පෙළ 2012 දෙවෙනි පත්‍රයේ 7.5a මේකේ තියෙන්නේ ෂෝට් නෝට් එකක් වගේ ගහන්න. පහත සඳහන් ද විස්තර කරන්න කියලා තියෙනවා. කේවල් කිරීම පසුබිම් පරීක්ෂණය. අපි බලමු කේවල් කිරීම මොකක්ද කියලා. සේවක කරුණු ඉටු කර ගැනීම සඳහා වෘත්තීය සමිති ඉහළ කළමනාකාරීත්වය අතර නිශ්චිත කාලයක් තුල ඇති වෙන සාකච්ඡා. පසුබිම් පරීක්ෂණය. අයදුම්කරුවන්ගේ යෝග්‍ය අයෝග්‍ය බව තහවුරු කර ගැනීම ඔවුන්ගේ පසුබිම පවුල අධ්‍යාපන මූල්‍ය තත්ත්වය අපරාධ අනාවරණය කර ගැනීම සිදු කරන පරීක්ෂණ. 2013 දෙවනි පත්‍රයේ 2.7.3 ව්‍යාපාර ආයතනික අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම උදෙසා මානව සම්පත් කළමනාකරණයට කොතෙක් දුරට දායක විය හැකිද? පිළිතුර. යෝග්‍ය හා තෘප්තිමත් සේවක හමුදාවක් ඇති කිරීම, කාර්යක්ෂම
ඉහළ නංවාගත හැකි සේම අභිප්‍රේරණය වූ අපේක්ෂිත අරමුණු වලට හඹාගෙන යා හැකි පාරිභෝගිකයන් තුළ තෘප්තියක් ඇතිවන ආකාරයට වැඩ කළ යුතු පාලනයට පහසු මානව සම්පතක් හිමිවීම තමයි මේකේ පිළිතුර. 2013 7/4 ව්‍යාපාරයේ ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකාර තනතුර පුරප්පාඩුවක් පවතී. මේ සඳහා අභ්‍යන්තර ආකර්ෂණය කර ගන්නවද බාහිර ආකර්ෂණය කර ගන්නවද යන්න තීරණය කළ යුතු ඇත. මෙම දෙයංශය පවත්වාගෙන වාසි වෙන්වෙන් වශයෙන් මේවා. අපි මේක 2009 සාකච්ඡා කරා 2008 සාකච්ඡා කරා 2013 2/7/4 යහපත් ශ්‍රමික සම්බන්ධතාවක් තුළින් ව්‍යාපාර ආයතනයක ලබාගත හැකි ප්‍රතිලාභ කවරද? මේකත් 2009 සාකච්ඡා වුණා. 2013 2/7/5 බොහොමයක් ආයතන පුරප්පාඩු ඉඩවීම ආයුධම්පත් කැඳවන විට එයා සමග ජීවදත්ත විස්තරයක් ඉල්ලා සිටියි. ජීවදත්ත විස්තරයක අවශ්‍යතාවය ඇතුළත් විය යුතු තොරතුරු සඳහන් කරා. ජීවදත්ත විස්තරයක් කියන්නේ ඔයා ගැන තියෙන විස්තර. ඔයාගේ නම, ලිපිනය, ඊළඟට වයස, ස්ත්‍රී පුරුෂභාවය, සමහර මේවේදී ජාතිය කියන එවනත ජාතිය අපි මේකේ සඳහන් කරන්නේ නැහැ. මොකද ඒකේ තේරුම නැහැ. විවාහක අවිවාහක බව ඒක ඉන්ෂුරන්ස් වලට වැදගත් වෙනවා. මොකද මහා පරිමාණ ආයතන වල දුරකථන අංකය, ඊළඟට අධ්‍යාපන සුසුකම්, වෘත්තීය සුසුකම්, පළපුරුද්ද, වා කරපු විශේෂ කුසලතාවය, මෙන්න මේවා ජීවදත්ත විස්තරේ අයිති වෙනවා. ඊට අමතරව රිෆරල්ස්, ඒ කියන්නේ ඔයා දන්න කට්ටිය, ඔයාගෙන කියන්න පුළුවන් කට්ටිය, ඒව ජීවදත්ත විස්තරයට අයිති වෙනවා. මේක පිළිතුර ලැබුවම ඒව තියෙනවා. ඉතින් ජීවදත්ත විස්තරයක් ඕගොල්ලන්ට වැදගත් වෙනවා ඉස්සරහට. ඒකත් මම ඕගොල්ලන්ට වෙනම සෙග්මන්ට් එකකින් කවර් කරනවා, පොඩි සෙග්මන්ට් එකක්. ඒක ඉස්සරහට වැදගත් වෙන හින්දා. අපි බලමු ඊළඟ ප්‍රශ්න. 2014 7/3 කාර්මික ආරවුල් ඇතිවීමට බලපාන මූලික හේතු දෙකක් සඳහන් කරා. සේවක අයිතිවාසිකම් නොලැබීම, රැකියා ගිවිසුම් කඩ කිරීම, වැඩ විෂමතාවය, සාමූහික එකඟතාව කඩ කිරීම, සේවකයන්ගේ වගකීම පැහැර ඇති බවද සේවකයන් වැටහීම, සේවක දුක් ගැනවිලි නොසලකා හැරීම, සේවකයන් අසාධාරණ ලෙස ඉවත් කිරීම, වැටුප් කප්පාදුව, රැකියා සංවර්ධනයට අනුබල දීම, ආයතන සිදුවන වංචා, දූෂණ, අක්‍රමිකතා ඉහළ යාම. දැන් මේ කොවිඩ් පස්සේ එන මේකෙදී මේක ඔයගොල්ලන්ට නිවුස් වල හැමදාම ලගිනවා. මිනිසුන් රස්සාවල් නැති වෙනකොට, මිනිසුන්ට පඩි කපනකොට ඔය අයිතිවාසිකම්, හැබැයි ඒක කරන්න දෙයක් නැහැ. වෙනකොට නෝමල් සිටුේෂන් එකක් යටතේ මේකෙදි වැඩියෙන්ම බලපාන්නේ වැටුප් විෂමතාවය. නිවුස් වල නිවුස් අහනවනම් ඔයගොල්ලෝ දන්න ඇති වැටුප් විෂමතාවය. ඒ කියන්නේ එකම ශ්‍රේණියේ ඉන්න කට්ටිය උසස් කරනකොට හරි නැත්නම් අවුරුද්දෙන් අවුරුද්ද පඩිය වැඩි කරනකොට හරි ඒකේ අනුපාතිකව සිද්ධ වෙන විශාල වෙනස් වීම ඔය වෘත්ති සමිති ක්‍රියාමාර්ග උද්ඝෝෂණ වලට හේතු වෙනවා. සේවකයන් අතර හැලහැප්පීම වෙනවා. අසාධාරණයි කියන්නේ. ඊළඟට වැටුප් කප්පාදු කිරීම, ඒ වගේම ආයතනයේ වංචා දූෂණ ඇතිවීම. දැන් ආයතනයේ වංචා දූෂණ ඇතිවීම ඒක බැලුවම මේ සේවකයන්ට අදාළ නැති ගැටලුවක් වගේද නෑ. ආයතනයේ පැවැත්ම කියනකොට තමයි සේවකයා වැඩ කරන්නේ. ආයතනයේ පැවැත්මට හානි වෙනවා නම් ඒ වංචා දූෂණ සේවකයන්ට වැළියත් වෙන අයිතියක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2014 7/3 වෘත්තීය ක්‍රියාමාර්ගයක් සමන්තරයපත් කර ගැනීම ශ්‍රී ලංකා ව්‍යාපාර ආයතනයේ අනුගමනය කළ හැකි විවිධ ක්‍රමවේද කෙටියෙන් පැහැදිලි කරන්න. අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම. සාමූහික කේවල් කිරීම කියන්නේ ඒක. සාමූහික ගිවිසුම් අනුව යම් කාල පරිච්ඡේදයක් අදාළව කටයුතු කිරීම. බේරුම් කරුවෙකු මැදිහත් කිරීම. ආයතනය තුළ සේවක සුබසාධනය සඳහා මානව සම්පත් අංශයේ වෙනම උපදෙපාර්තමේන්තුවක් ඇති වෙනවා. සේවකයන්ගේ ගැටලු රහස්‍යභාවයේ සාකච්ඡා කිරීමට වෙනම පුද්ගලයන්පත් කිරීම. කංකරු විනිශ්චය සභාවට යොමු කිරීම. කංකරු උසාවිය මගින් කංකරු දෙපාර්තමේන්තුවේ බලධාරියා වන කංකරු කොමසාරිස්ට පැවැති වෘත්තීය ක්‍රියාමාර්ගයක් සමතේටපත් කරගන්න මුලින්ම ආයතනය ඇතුළෙන් සිද්ධ වෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ කේවල් කිරීම. ඊළඟට මානව සම්පතේ වෙනම සේවකයන්ගේ දුක් ගන්නා දාලා වගේ කෙනෙක් ඉන්න ඕන. වෘත්තීය සමිතිය කියන්නේ සේවක සුබසාධනය සඳහා ඉන්න කවුන්සිලර්ස්ලා කියන්නේ උමා මනස හදාන්න හරි සේවකයන් පුහුණු කරන්න හරි ඒව පෞද්ගලික ප්‍රශ්න වෙන්න පුළුවන්.
යම් කිසි ආකාරයක පොඩි ඒකේ සහනයක් දෙන්න ආයතනයේ තුල කරන්න පුළුවන් සහනයක් දෙන්න ඒව තියෙනවා. ඔය සංකරු කොමසාරිස්ට අනේකයි උසාවියට අනේකයි ඒක ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නරකම ඒක පොඩි මෙන්ෂන් එකක් දාන්න උත්තරේ වා දන්නවා ඒකේ. ඒ කියන්නේ පිටට යනවනම් සංකරු උසාවියට මෙහෙ සේවක සේවයේ සම්බන්ධතා निराකරණය වෙනවා තමයි. හැබැයි විශ්වාසය නැතුව. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ 2014 7/4 මානව සම්පත් සැලසුම් කිරීම මගින් සංවිධානයකට ලැබිය හැකි වාසි 4ක්. ඕක සාකච්ඡා වුණා. 2014 7/4 කාර්ය සාධන ඇගීම තුළින් සේවකයන්ට ලබාගත හැකි වාසි මොනවද? ඒකෙත් එකම උත්තරේ තමයි අර මම කියපු උත්තරය. පිළිතුර සේවක අභිප්‍රේරණයේ ඉහළ යාම තමා ශක්තියින් හා දුර්වලතාවයන් හඳුනාගත හැකි වීම, එමගින් ඵලදායී ලෙස අනාගතයේ වැඩ කිරීමේ අවස්ථා හිමිවීම, පුහුණු අවශ්‍යතා හඳුනාගෙන ඒ සඳහා ඉල්ලුම් කළ හැකි වීම, වැටුප් වර්ධනය සඳහා හිමිකම් කිව හැකි වීම, සේවක ඵලදායීතාව වැඩි වීම, උසස් වීම සඳහා හිමිකම කිව හැකි වීම, රැකියා ස්ථිරසාරව ගත හැකි වීම, කාර්ය සාධන. ඔය report එක ඇත්තටම සේවකයන්ට හරි වදයක්. බොස් දෙන report එක. උගක් වෙලාවට බැලුවා. උනට කාර්ය සාධනයේදී තමන්ගේ දුර්වලතා ශක්තියින් අනුව ගන්න ඕන ක්‍රියාමාර්ග සේවකයන්ට ගන්න පුළුවන්. ඒක තමයි මෙතන වැදගත්ම එක. ඒ අනුව තමන්ට තමන්ගේ දුර්වලතා අඩු කරගෙන ශක්තියින් වැඩි කරගෙන තවත් උසස් කාර්ය සාධන report එකකට යන්න මේ වෙනවා. අභිප්‍රේරණය වැඩි වෙනවා. හොඳ ග්‍රේඩින් එක නම් අභිප්‍රේරණය වැඩි වෙනවා. සේවක ඵලදායීතාව වැඩි වෙනවා. උසස් වීම සඳහා ඒ කාර්ය සාධන වලට හොඳ වගේ නම් උසස් වීම සඳහා ඒක ලොකු පිටුවහලක් තමයි. අන්න ඒක තමයි කාර්ය සාධන එකේ සේවකයාට තියෙන වාසි. ඊළඟ ප්‍රශ්නේ 2014 7/5 බොහෝ පරේක්ෂකයන්ට අනුව ඇඟලුම් කර්මාන්තයේ උද්ගත වී ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ඉහළ සේවක පිළිවෙල. මෙම ගැටලුව නිරාකරණය කරගත හැකි පිළියම් 4ක් යෝජනා කරන්න. සේවක සුදු සාධන පහසුකම් වැඩි කිරීම. සේවක සේවය සමන්තා වැඩි දියුණු කිරීම. යහපත් වැඩ පරිසරයක් ඇති කිරීම. ඉහළ වැටුප් හා වරප්‍රසාද ලබා දීම. සේවක පවුල් සුබ සාධනයට කටයුතු කිරීම. සමාජ තත්ත්ව වර්ධනයට කටයුතු කිරීම. උසස් වීමට අවස්ථා සලසා දීම හා ඊට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම. මේක ප්‍රායෝගිකයි. ඇඟලුම් කර්මාන්ත ශාලාවල ගොඩාක් කට්ටිය වැඩ කරනවා. අපේ ලංකාවේ අපනයන ආදායම වැඩියෙන් වෙනවා නම් එන්නේ ඇඟලුම්. බංග්ලාදේශ වලත් එහෙමයි අපෙත් එහෙමයි. ඒක ලෝකේ නම් දරපු ඇඟලුම් කර්මාන්ත මාකට් එක තමයි අපි සප්ලයි කරන්නේ. බංග්ලාදේශේ තමයි වැඩි. ඉන්දියාවෙත් වැඩි, ඊළඟට ලංකාව, චීනේ ඔය 4-5 තමයි ගොඩක් වෙලාවට ඇඟලුම් වැඩි වෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ තමයි ඇත්තටම පළපුරුද්ද නැති කට්ටිය ගොඩක් ඉන්නේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඕක. හැමතිස්සෙම සේවකයෝ යනවා. මාසෙකට 10-15 යනවා. එතකොට දැන් ඒ අවශ්‍ය කෝටාස්, ඒ කියන්නේ පිටරටින් දෙනවා මෙන්න මෙච්චර 50000 ඇඳුම් ඕන මේ වගේ මේ. එතකොට 50000 අපි සේවකයෝ 54ට වැඩ කළා මේව කරනකොට එතන ආයතනෙන් 10ක් ගියන් පස්සේ මාසේ අලුතින් ගන්න වෙනවා, පුහුණු කරන්න වෙනවා, කාර්යක්ෂමතාවය අඩු වෙනවා. කෝටා ෆුල්ෆිල් කරන්න බැරි වෙනවා. ඉතින් හුඟක් වෙලාවට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ ප්‍රධාන ගැටලුව වැටුප් අඩුකම. අපේ දෙන්නේ බොහොම අඩු වැටුපක්. ගාමන් වැඩ කරන ගෑන් ළමයි ඔය පිරිමි කට්ටිය එනවා 15000 20000 එහෙම තමයි ගන්න. සුපරීක්ෂකයෝ වෙනවා 25000 වගේ ගන්න. සමහර ඒවා ඊටත් වඩා අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක්. සුබ සාධනයක් නෑ. ඒගොල්ලෝ ගැන හොයන්නේ නෑ. ඉතින් ඔය ප්‍රශ්න ටික තමයි ප්‍රායෝගිකව වෙන්නේ. අන්න අරකට තමයි පිළිතුර. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. කමල්ලා සරත් අරවි නියෝජිත තනතුරක් සඳහා සම්මුඛ පරීක්ෂණයේ සහභාගී වුණා. කමල් අධ්‍යාපන ලබා ඇත්තේ 8 ශ්‍රේණිය දක්වා පමණි. සරත් උසස් පෙළ සමත් වී ඇත. නොමුදු සම්මුඛ පරීක්ෂණයේදී අදාළ සාතුරු සඳහා කමල් තෝරා ගන්නා ලදී. ඒ ලෙවල් නැති කෙනෙක් තෝරගත්තා. අපි බලමු මොකද ප්‍රශ්නේ කියන්නේ. මෙහිදී කමල් හා තෝරා ගැනීම සඳහා බලපානු ලබන කරුණු 4ක් පැහැදිලි කළා.
සම්මුඛ පරීක්ෂණය මුහුණ දුන්න ආකාරය, ප්‍රියමනාප බව, ප්‍රසන්න බව, සමාජශීලී බව, තන්තුරට අදාළ පෞරුෂත්වය, ආයතනයේ පිළිබඳ දැනුම, සංවේදන හැකියාව, ශේෂ්ත්‍රය පිළිබඳ හැකියාවට අදාළ කුසලතා පූර්ණ බව, තොරතුරු ලබා ගන්න හැකි පාර්ශවයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර, පුද්ගල ආකාරය, සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ආකාරය, Taman ඉල්ලා සිටින වැඩ. හරි. ඔයගොල්ලෝ උසස් පෙළ ළමයි විතරයි යුනිවර්සිටි ඩිග්‍රී එකක් ගත්තාම සමාජලාභ පශ්චාත් උපාධියක් ගත්තාම ඕගොල්ලෝ අවුරුදු 25 26ක් කියලා කෙලින්ම ආයතනයේට CV එක සංදේශයක් වගේ එහෙම දෙනවා. දුන්නා පුතා හොඳට පාස් වෙලා තියෙනවා. අපි ආට මැනේජර් පෝස්ට් එකක් දෙන්න. නැත්නම් සීනියර් මැනේජර් ප්‍රශ්නේ නැහැ. එහෙමනම් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මොකද ක්වොලිෆිකේෂන්ම නෙමෙයි බලන්න. ක්වොලිෆිකේෂන් වලින් ඇත්තටම ඕගොල්ලෝගෙන් වැඩට එන්න පුළුවන්. ඒ කියන්නේ මුලදී ඕගොල්ලෝ රස්සාවකට එනවනම් ඒක කිසිසේත් ඒ කියන්නේ බලපානවා. බලපෑවට සමහර රැකියාවලට බලපාන්නෙත් නැහැ. සමහර රැකියාවල සුසුකම් වැඩි ඒත් තව වැඩ කරන්න පුළුවන් එක්කෙනෙක්ට දෙනවා. වා සුසුකම් කොච්චර තිබුණත් අරයට වඩා අර A level පාස් වෙන්න පුළුවන්. වා ඩබල් AD A level පාස් වෙන ඩබල් AD පාස් වෙන්න. ඒත් A level පාස් වෙච්ච කෙනා දෙනවා. ඇයි? ඔයාලට තියෙන ආකල්ප. මොකද කම්පැනි එක බලන්නේ මුලින්ම ඔයත් එක්ක වැඩ කරන්න පුළුවන්ද කියලා. ඔයාට ධනාත්මක ආකල්පයක් තියෙනවා. ඊළඟට ඔයා ලෙන්ගතුකමක් තියෙනවද ආයතනෙක? ඔයා ඇවිල්ලා නිකන් හරියට බොස් වගේ මෙහෙම මුලට දෙම ඇවිල්ලා මට එහෙනම් දැනුම් දෙන්න කියලා ලොකු පාට්ටයක් දැම්මම ඔයාත් තෝරගන්නේ නැහැ. මොකද ආයතනේ බලන්නේ ඔයාත් කරදරයක් නොවි ඔයාගෙන් වැඩ අරගෙන ඔයාත් ඒ දීමනාව දීලා එතනින් ඒව මේව කරන්න පුළුවන් කියලා. ඔයා ඩිමාන්ඩ් ඉන්න. ඔයා ගොඩක් දේවල් ඉල්ලනවා නම් එහෙමනම් ඔයාව තෝරන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ එයා සම්මුඛ පරීක්ෂණයේ සමාල්ලාක හොඳට මුහුණ දුන්නා. කියන්නේ හොඳ කොන්ෆිඩන්ස් එකෙන් හොඳ පෞරුෂය දීලා ඊළඟට එයාට කරන්න පුළුවන් දේවල් දීලා මට ටාගට් එක මේව කරන්න පුළුවන්. ඊළඟට ප්‍රායෝගික දෙන්න. ඒ කියන්නේ ඕගොල්ලෝ ලියනාඩෝ ඩිකැප්‍රියෝ අහලා තියෙනවා නම් Wolf of the Wall Street අහලා තියෙනවා නම් මුලින්ම යනවා sell me this pen. ඒ කෑන විකුණන්න. ඔන්න ඔයගේ මොකක් හරි දෙයක් විකුණන්න කියලා කියන්නේ. ඔය සේල්ස් රස්සාව කරනවනේ. ඇත්තටම විකුණන්න හොඳට කට තියෙන හොඳට පෞරුෂයක් තියෙන ප්‍රසන්න පෙනුමක් ඇති කෙනෙක් තමයි තෝරන්නේ. ක්වොලිෆිකේෂන් වල මාකටිං සිං තිබුණයි කියලා ඔයාට විකුණන්න බැරි නම් ආයතනෙන් වැඩක් නැහැ. අන්න ඒකයි මෙතනින් කියන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලමු 2015 7 මානව සම්පත් කළමනාකරණයේ කාර්යයන් දෙකක් මත පදනම් වී පහත බගුවේ අදාළ ස්ථානය සඳහා එක්කවුන බැගින් සදාහන් කර සම්පූර්ණ කරන්න. සංවිධානයේ කාර්යබල ඇගීමේ වාසිය අවාසිය. සංවිධානයේ පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීමේ වාසිය අවාසිය. සේවකයාට කාර්යබල ඇගීමේ වාසිය අවාසිය. පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීමේ වාසිය අවාසිය. දැන් මේකේ පිළිතුර සංවිධානයේ බලමු. කාර්යබල ඇගීම වාසිය. පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම. උසස් කිරීම මාරු කිරීම තීරණය කිරීම. වැටුපරදක ලබා දීම. කාර්යාල වැඩ වල ආයතනයේ ඵලදායීතාව වැඩි වීම. විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම. සේවාදායක පරිවාස කාලය සම්බන්ධ තීරණ ගැනීම. අවාසි. පිළිවෙල දැරීමට සිදුවීම. කාර්යඵල අඩු සේවකයෝ කලකිරීම. සේවක තෘප්තිය ඵලදායීතාව අඩු වීම. පුහුණුවා සංවර්ධනය. සංවිධානයේ වාසි. නිමෝමේ ගුණාත්මක භාවය වර්ධනය වීම. නාස්තිය අවම වීම. නිමෝ ප්‍රමාණය වර්ධනය වීම. සේවක චිත්‍ර ධෛර්ය වර්ධනය වීම. සුපරීක්ෂණ කටයුතු පහසු වීම. සේවක කාර්ය සාධනය වර්ධනය වීම. අවාසි. පිළිවෙල වැඩි වීම. කාලය වැඩි වීම. සම්පත් අපතේ යාම. සමහර අවස්ථාවලදී මෙහෙයුම් ක්‍රියාවලියට බාධා ඇති වීම. 2015 7 යහපත් සේවක සේවය සමර්ථතාව පවත්වා ගැනීමට ආයතනයෙන් ලබාගත හැකි වාසිය අතරක්. මේක 2019 සාකච්ඡා වුණා 2013 සාකච්ඡා වුණා. ඒකින්ද මම මේක විස්තර කරන්නේ නැහැ. 2016 2 5 5 සංවිධානයක ශ්‍රම බලදායීතාව වර්ධනය කරගත හැකි ආකාර දෙකක් සඳහන් කරනවා.
සේවක අභිප්‍රේරණය මගින් සේවක සුබසාධනයේ දිරිගැන්වීම, මනා වැඩ පරිසරයක් ඇති කිරීම, සේවක පුහුණුව, නව තාක්ෂණ භාවිතාව කරවීම, සේවකයන් එයට හුරු කිරීම, තීන්‍ය ගැනීමේදී සේවක සහාය අදහස් ලබා ගැනීම, කාර්යඵල ඇගීම මගින් සේවක පරීක්ෂණයේ විධිමත් ලෙස සිදු කිරීම, ශ්‍රම ඵලදායීතාව වැඩි කිරීම. අර මම කියවනේ සෙට් එකක් උත්තරයක්. ඒකට වඩා පොඩ්ඩක් වෙනස්. මොකද සේවක අභිප්‍රේරණය. ඒක බලන්න. ඒක බලන්නේ සේවක සුබසාධනයේදී ගැනීම ඒවා. ඊළඟට ඵලදායීතාව වැඩි වෙන පුහුණුව කරන්න. ඊට පස්සේ නව තාක්ෂණික ක්‍රම මගින් අප්ඩේටඩ් human resource team එකක් ගන්න. අන්තික හොඳම එක සේවකය අභිප්‍රේරණය කරන්න, ශ්‍රම වැඩි කිරීම, මේව කරන්න, තව නව අදහස් කරන්න, තීරණ ගැනීමේදී සේවක සහාය. ඔයාලට බ්‍රිලියන්ට් අයිඩියා එකක් තියෙනවා නම් කෙලින්ම මැනේජර් වෙත එන්න, ඇවිල්ලා මේව කරන්න. හැබැයි රිවෝඩ් කරන්නත් ඕන. ඒ අලුත් අදහසක් එහෙම දුන්නාන් පස්සේ ඒ සේවකයා ලෙන්ගතු ගමන්නේ කරන්නේ. ඒකට අපි ආපහු නැවත ඒ සේවකයාට යම්කිසි දෙන්න ඕන. ඒකට කෘතඥපූර්වක භාවයක් දෙන්න ඕන. සමහරවිට පාලනය කරගන්නත් පුළුවන්. ඒ වුණාට ඒ හැකියාව තියනවනම් තීරණ ගැනීමේදී ඉන්වෝල්ව් කරගන්න එක. මොකද පළපුරුදු සේවකයෙක් නම් ඒ සේවකයා සමහරවිට අයිතිකවට වඩා ගන්නවා. ඒ සේවකයන් ස්ථානයේ පාරිභෝගිකයෝ වැඩ කරන විදිය ඒක එයාම හදා ගන්නවා. ඒකෝර එයා ඇත්තටම එයා ආයතනයේ ගියොත් ලොකු පාඩුවක්. ඉතින් එයා තීරණ වලට මේව කරලා උසස් වීම දීලා එයා මැනේජ්මන්ට් පෝස්ට් එකකට ගත්තා කමන්න. අන්න ඒක තමයි මෙතනින් කියන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු. 2016 7.1a මානව සම්පත් අවශ්‍යතා පුරෝපදනය කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු 4. ආයතනයේ අරමුණු හා පරමාර්ථ. නිෂ්පාදිතයේ ස්වභාවය. ව්‍යාපාරයේ ශ්‍රම සූක්ෂමද, ප්‍රාග්ධන සූක්ෂමද? නිෂ්පාදන ක්‍රම. නව තාක්ෂණය යොදාගන්නේද නැද්ද? අනාගත ව්‍යාපෘති. අනාගත සේවක විශ්‍රාමය. ශ්‍රම පිළිවෙල. සේවක උසස් වීම හා ඉවත් කිරීම. 2009 මේක ඊට හා සමාන මේකත් ආවා ප්‍රශ්නයක්. ඒකෙන්ද ඒකෙදි විස්තර කරපු ඉන්න මම ආයෙත් අලුතෙන් විස්තර කරන්න යන්නේ නැහැ. 2016 7.1a රැකියා අයදුම්පතකින් සම්මුඛ පරීක්ෂණයේ මණ්ඩලයකට අයදුම්කරුවෙකු පිළිබඳ ලබාගත හැකි වැදගත් තොරතුරු 4ක්. දැන් මේක ආවා කලින් අපි අයදුම්පත්‍ර ගැන කතා කරමු. CV එකක් අරගෙන බලන්න. ඉංග්‍රීසි වලටත් ඔයගොල්ලෝ මේව කරානේ. O level CV එක බයෝඩේටා නම ලිපිනේ වෘත්තීය සුසුකම් අධ්‍යාපන සුසුකම් පළපොරුද්ද ස්ත්‍රී පුරුෂ භාව විවාහගත අවිවාහගත විශේෂ කුසලතා ඒ වගේම තමයි එන්නේ. තව හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. අතීත සාර්ථක භාවය අනාගත බලාපොරොත්තු ඒ වගේ දේවලුත් තියෙනවා. CV එකෙන් හැමදේම ගන්න බෑ. ඇත්තටම හොඳ CV එකක් ගත්තම හොඳට ලියලා මේව කරන්න පුළුවන් තමන්ම ඔක්කොම ක්වොලිෆයිඩ් මේව. ඇත්තටම කතා කරන්න ගියාම කිසිම එහෙම ඕපන් ගතියක් එහෙම නැහැ කියලා තේරෙනවා. ඉතින් ඒකයි CV එකෙන්ම තෝරන්නේ නැත්තේ. ඒකයි ඉන්ටර්විව් එකක් කියන්නේ. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. 2016 7.2 සම්මුඛ පරීක්ෂණයේදී ඇතැම්මිට නිවැරදි පුද්ගලයා තෝරා ගැනීමට අපහසුයි. එසේ වීමට බලපාන කරුණු 4. අපේක්ෂකයාගේ sannivedana දුර්වලතා. සම්මුඛ පරීක්ෂණයේ මණ්ඩලයේ ආකල්පය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ පළපුරුද්ද අඩු බව. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සමාජිකයන් පූර්ව නිගමන වලට එළඹ තිබීම. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ අපේක්ෂකයාගේ බාහිර ස්වරූපය කෙරෙහි සැලකිල්ල දැක්වීම. තෝරා ගැනීම නිවැරදි නිර්ණායක නොමැති වීම. අයථා බලපෑම. අපේක්ෂකයාගේ කෘත්‍රිම හැසිරීම හා චිත්ත වේග ස්වභාවය. සම්මුඛ පරීක්ෂණයේ නිසි ලෙස මුහුණ නොදීම. දැන් sannivedana දුර්වලතා මම අර දැන් කිව්වා ඒක තමයි. CV එකෙන් පෙන්නනට I am a very open minded creative and very outgoing person. I am filled with confidence and හැබැයි ඉන්ටර්විව් එක තව නම මගේ නම සමීර. අන්න එහෙම උත්තර දුන්නොත් වැඩේ ඉවරයි.
අන්න ඒක තමයි CV එකෙන් තෝරගන්න බෑ කියන්නේ. අනිත් එක මෙන්න මෙහෙමයි. අපි කියමු ටෙක් ඉන්ඩස්ට්‍රි එකේ කියන software engineering පිටරට වල එම IT එක කෝඩින් හොඳට දානකම් රවුලාගෙන ඇඳුම් පිළිවෙලට නෑ ඉස්සෝ වගේ ඉන්නේ. ආවට මොලේ තියෙන මේ. හැබැයි දැන් මෙන්න මේතනදී මේ ඉන්ටර්විව් පැනල් එකේ හිතුවොත් සාමාන්‍ය විදියට ඔෆිස් ඩෙස්ක් ප්‍රස්තාවක් කියලා හිතුවොත් අර ටාගට් කරන විදියට ඒ කියන්නේ තමන්ට දක්ෂතාවයක් තියෙන කට්ටියගේ කොහොමද චරිත ලක්ෂණ කියලා හැදෑරීමක් කරේ නැත්නම් ඒ කියන්නේ ඉන්ටර්විව් පැනල් එක ක්වොලිෆයිඩ් නැත්නම් HR විදියට ඒක මානව සම්පත් මේ ඔය තෝරගැනීමේ ක්‍රියාවලිය හරියට පළපුරුදු නැත්නම් අර මිනිස්සයා තෝරගන්නේ නැහැ. හැබැයි මිනිස්සයා වෙන්න පුළුවන් කෝඩින්, හැකින් ඔක්කොම ටික දන්න මේ ස්මාර්ට්ම පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා තෝරගන්නේ නැහැ. පළපුරුදු දරුකම වෙන්න පුළුවන්. අන්තර පෙර ආකල් දැක්ක ගමන් අපෝ මේක හරියන්නේ. මේක කොහොමද වැඩක් කරන්නේ? එතනට පාඩුවේ වැඩක් කරගෙන ඉන්න මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔන්න ඔය හින්දා තමයි ඔය ටික කියන්නේ සම්මුඛ පරීක්ෂණයකදී අසාර්ථක වෙන්න ඕන. ඒ කියන්නේ අසාර්ථක වෙන විදි ඒ වගේම ඒකේ හරිත් කට්ටිය තෝරගන්න බැරි එකේ අන්තික ආයතා බලන්න. ලංකාවේ නම් සෑහෙන්න වෙනවා. අතුලෙන් කෝල් දෙනවා. මෙයාව ගන්න ඉන්ටර්විව් පැනල් එකේ එක්කෙනෙක්ට කෝල් දෙනවා. ඊට පස්සේ යා වෙනස් කරනවා අනිත් කට්ටියගේ තියෙන එක්ක යා ප්‍රශ්න අහනවා ලේසි ප්‍රශ්න. කලින් ප්ලෑන් කරලා ලංකාවේ වෙනවා ඇත්තටම. ඕගොල්ලෝ එහෙම මොන හරි තේරුම් නැති වුණොත් සමාජලාභ ඕගොල්ලෝ මේ හිත අදහිරපත් කරන්න එපා. ඒක අපේ ලංකාවේ අවාසනාවන්ත තත්ත්වයක්. ඊළඟ ප්‍රශ්නය 2016 7/3 කාර්යබලයෙන් මගින් සේවකයන් ලැබෙන ප්‍රතිලාභ දෙකක් සඳහන් කරන මේක 2014 2015 මේ ප්‍රශ්නේ සාකච්ඡා කරා. මම දන්නේ මේක හැට්‍රික් එකක්. 2016 7/3 යහපත් සේවක සේවය සම්බන්ධතා පවත්වා ගැනීම වෘත්තීය සමිතියක් විසින් ඉටු කළ යුතු කාර්යයන් දෙකක් දක්වන්න. වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට මත්තෙන් සේවක ගැටලු කළමනාකරණයට දැනුම් දීම හා සාකච්ඡා කිරීම ප්‍රතිපත්තිමය තීරණය ගැනීමට කළමනාකරණයට සහාය වේ. ආයතනයේ යහපත් අරමුණු හා ඉලක්ක වලට පටහැනි නොවන අයුරින් අලාභ නොවන අයුරින් සේවක අයිතිවාසිකම් හා ප්‍රතිලාභය ඉල්ලීමට වග බලාගෙන යම් යම් වෘත්තීය ගැටලු විසඳීමේදී ඉහළ කළමනාකාරීත්වයට ඇති අපහසුතාව පිළිබඳ සාධාරණ ලෙස අවබෝධ කරගනිමින් ඇතැම් ගැටලු වලට පිළිතුරු බලාපොරොත්තු වන මට්ටමේ පිළිතුරු නොමැතිවීම සම්බන්ධයෙන් සමාජිකයන් හා සේවකයන් හට පැහැදිලිව කරුණු අවබෝධ කර දී. අයවැය ලේඛනයේ සැකසීම මුදල් ගෙවීම අසාධාරණ ඉල්ලීම හා තර්ජන ඉදිරිපත් නොකිරීම. අපේ වෘත්තීය සමිතිවල තියෙන ලොකු අවුලක් ඒක. ආයතනයේ අරමුණු හා පරමාර්ථ දැනගෙන ඉන්න ඕන සේවකයෙක් ඕන වෘත්තීය සමිතියක්. ඒ අනුව තමයි ආයතනයේ ඉස්සරහට යන්නේ සේවකයන්ට ප්‍රතිලාභ ලැබෙනවා. දැන් ආයතනයේ අරමුණු පරමාර්ථ ඉක්තු වෙන්නේ නැත්නම් ලාභය අඩු කරගන්න විදිහේ අරමුණු පරමාර්ථ වලට යන්න බැරි විදිහේ තහංචි වැටෙනවනම් අසාධාරණ වෙනවනම් ඒක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සාධාරණ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නෙවෙයි. සාධාරණ කළමනාකාරීත්වයේ පැත්තෙන් හිතලා ආයතනයේ අරමුණු පැත්තෙන් හිතලා තමන්ගේ සේවකයන් පැත්තෙන් හිතලා ඒකේ තමන්ගේ සේවකයන්ගේ සමහර කිල්ලින් දිනාගෙන ආයතනයේ තරමුණු ඉදු කරන විදිහේ මේව කරගෙන තමයි ඉස්සරහට යන්නේ. මේක වෙන්නේ නැහැ. ඔක තමයි වැදගත් වෙන්නේ. අනිත් එක මොන හරි එකපාරට උද්ඝෝෂණ කරන කිසිම කළමනාකාරීත්වයක කිසිම ගැටලුවක් කියන්නත් කලින් මේ සක්‍රදෙය නෙමෙයි මේ අර විචිකිච්ඡ ඥානේ නෑනේ. ඒ කියන්නේ ටෙලිපති වගේ වාට තියෙන ගැටලුව මොකක්ද? වාට තියෙන ගැටලුව. වාට තියෙන ගැටලුව. වාට තියෙන ගැටලුව. එහෙම ටෙලිපති නෑ. ඒගොල්ලෝ සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන්න නම් අනිවාර්යයෙන්ම ආයතනයේ කළමනාකාරීත්වයත් එක්ක මීටින් එකක් දාගන්න. මෙන්න මේමයි සේවකයන්ගේ ගැටලු. මේක පොදු ගැටලු. මේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට තියෙන ගැටලු. ඒව සාකච්ඡා කරන්න. ඒව සාකච්ඡා කරලා ඒකට විසඳුම් ගන්න පුළුවන් විදිහට මේක කරන්න. අනිත් අපි කියමු හැමතිස්සෙම මේ අපි ඉල්ලන දේවල් අර පොඩි කාලේ වගේ තාත්තේ මට තොපියක් ඕනේ කිව්වම තොපි ගෙනල්ලා දෙන්න නෙමෙයි ප්‍රායෝගික ලෝකෙ. එතකොට ඉල්ලන දේවල් දෙන්න බෑ.
ඒකේ තියෙන ප්‍රායෝගික ගැටලු. එතකොට තමන් ඉල්ලපු දේවල් වලින් සමහරක් ඒවා අතහැරලා සමහරක් ඒවා ඉෂ්ට කරගෙන ආයතනයේ අරමුණු ආයතනයේ කළමනාකාරීත්වයත් හිතන්න ඕනේ. තමන්ට ගොඩාක් ලාභයක් කරන්න නැත්නම් පොඩ්ඩක් ලාභයක් කැප කරලා ඒ සේවකයන්ගේ ගැටලු විසඳලා සමහරවිට ලාභෙත් ඕනේ නැහැ. ඒ ක්‍රියාපටිපාටි පොඩි මොනවා හරි අවුල් තියනවනම් ඒව විසඳන්න ඒවට අහුම්කම් දෙන්න. ආයි ඒ දෙකොල්ලම දෙපාර්ශ්වයේම එක තැනකට එන්න ඕන. ඇවිල්ලා විසඳන්න. අන්න ඒක තමයි තියෙන්නේ. අනිත් එක සේවක සමිතියක් එහෙම මේව කරාන් පස්සේ ඒකට අදාළ අයවැයක් වගේ තියෙනවා. මුදල් වෙන් කිරීමක් තියෙන සේවක සුඛසාධනේ ඒගොල්ලෝ වෙනම කරනවා. ඒක හැම සමාජිකයකටම පැහැදිලිව මාසිකව හරි මාස 6කට වරක් හරි මාස 3කට වරක් හරි අවුරුද්දකට වරක් හරි ඒක හැම සමාජිකයකටම ඒ සේවක සමිතියේ වෙරිච්ච හැම සමාජිකයන්ම දෙන්න ඕනේ. ඊළඟ අපි බලමු ඊළඟ ගැටලුව. 2017 8 ලිපිකරුවන් බදවා ගැනීම සඳහා අන්තර්ජාලය හරහා අයදුම්පත් කැඳවීම තුලින් ආයතනයට ඇති විය හැකි වාසි දෙකක් හා අවාසි දෙකක් සඳහන් කරනවා. වාසි පිරිවැය අඩුයි. යෝග්‍ය අයදුම්කරුවන් හඳුනා ගැනීම පහසුයි. වේගවත් ක්‍රමයක්. වාර්තා සකස් කිරීම පහසුයි. බදවා ගැනීම ක්‍රියාවලිය වේගවත් කියන. ගබඩා කරගත් ලැබීමේ පහසුව. සංසන්දනය කිරීමේ පහසුව. අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලබා ගත හැකියි. කියන්නේ විශාල ආකාශය. අවාසි අනවශ්‍ය ලෙස අයදුම්පත් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඔයගොල්ලෝගේ උත්තරවල මම නිකන් ප්‍රශ්න පත්‍ර එම් මේව කරනකොට අත්අපුරුවැනි හැකියාව ගන්න බෑ, මන වලින්න බෑ, මන බලා ගන්න බෑ කියලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ අත්අපුරු කවුද CV එකක් අත්අපුරින් කියන්නේ? කවුද කාර්යාලයක ගොඩක් වෙලාවට අත්අපුරින් ඊළ ડોකියුමන්ට් ගහන්නේ? අත්අපුරු හැකියාව නෙමෙයි. එයාට අකුරු පුළුවන් නම් එයාට ටයිප් කරන්න පුළුවන් නම් එච්චරයි. අත්අපුරු හැකියාව බලන්නේ ඉස්කෝලේ. මේකේ නෙමෙයි. ඒකෙන්ද මේක තියෙන උඟක් ඒවේ මට මතක විදියට මොකද්ද සරසවි ඒකෙත් ඔය ප්‍රශ්න පත්‍ර මේකේ තියෙනවා. තව මාස්ටර් ගයිඩ් එකෙත් ඔන්න ඔය මේක තියෙන අත්අපුරු මන බලන්න බෑ කියන. ඒක බොරුව. ඒක ලියන්න ඕන ලියන්න මම නම් ඒක රෙකමන්ඩ් කරන්නේ ලියන්න. සමාන සුසු පුද්ගලයන් අයදුම්පත් ඉදිරිපත් කළ නොහැකි. අන්තර්ජාල පහසුකම් අඩු රටකට මේ එය යෝග්‍ය ක්‍රමයක් නොවේ. තාක්ෂණික දෝෂ ඇති විය හැකියි. අයදුම්පත් තෝරා ගැනීමේදී ගැටලුවකට මුහුණ දීමට සිදු වෙනවා. දැන් අපි බලමු වාසි. ස්ටොක් කරගන්න. ලේසියෙන් ගන්න. ඊමේල් එකකින් ආවම පස්සේ ඒ මේව ටික print කරලා හරි අවශ්‍ය ටික කම්පියුටර් එකෙන් බලලා හරියන්නේ නැත්නම් ඒව print කරන්නේ නැතුව මේ සුසු ඒවා විතරක් තෝරගෙන print කරලා දෙන්න පුළුවන්. තොග ගණන් ෆයිල් ගණන් තියාගෙන ඉන්න ඕනේ. ඒක ඕන ෆෝල්ඩර් එක දාලා තියලා පස්සේ මාස දෙකක් තුනක් විතර ගිහලා ඩිලීට් කරන එක තමයි තියෙන්නේ. අන්තික ක්‍රියාවලිය වේගයි. අවාසි තමයි ඔහොම ඉන්ටර්නෙට් එකේ දැම්මම ගොඩාක් කට්ටිය CV 2000 3000 4000 කෙනා ඒකට වෙනම දාන්න ඕන සෝට් කරන්න. ඉතින් ඒක අවාසියක්. හැබැයි වාසි වැඩි ඇත්තටම. පිරිවැය අඩුයි. තව මේව දාන්න ඕනේ. ලියුම් කඩ මේව කරන්න ඕනේ. ලියුම් අඩු අරගෙන ඩෙස්ක් වල ගෝණි කරන් පුරවන්න ඕනේ. ඒක ඕනේ නැහැ. ඊමේල් එකක් දාන්න. ගොඩක් ආයතන වල දැන් කරන්නේ ඒකයි. එතකොට බරපතලම අවාසි තමයි ගොඩක් ඒ වෙන එකයි. ඊළඟට අන්තර්ජාල පහසුකම් නැහැ කියලා හිතන්නේ. මේක ඇත්තටම ලෝ ග්‍රේඩ්. ඒ කියන්නේ මුල අයදුම්පත් කැඳවීමේ රස්සාවල තමයි මේක ඇත්තටම ලංකාවේ ඉන්ටර්නෙට් 140කටයි තියෙන්නේ. 140ක් 45ක් වගේ ප්‍රමාණයකට තමයි තියෙන්නේ. පර්සනල් කම්පියුටර් එක අඩුයි. ඉන්ටර්නෙට් තියෙන්නේ මොබයිල් ෆෝන් එකේ. CV එකක් විතර. ඒ වගේ වෙලාවදී 155ක කට්ටිය නැති වෙනවා. 155 ඉන්න පුළුවන් ඒ ආකර්ෂණය කරගැනීමට සුදුසු පොකුරේ ගොඩක් දක්ෂ කට්ටිය ඉන්න පුළුවන්. ඇත්තටම ඕමනාවක් තියෙන සමහරවල් ආයතනයේ විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් කට්ටිය නැති වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ ඉන්ටර්නෙට් පහසුකම් නැති. පස්සේ ඉන්ටර්නෙට් පහසුකම් ඒගොල්ලෝ ගත්තත් එහෙම ඒ උපකල්පනයේ ඉන්ටර්නෙට් කට්ටිය විතරක් මේ වෙන පුළුවන්. අන්න ඒක තමයි අවාසි. ඊළඟ ප්‍රශ්නේ අපි යමු. 2017 8 මාස 6ක පරිවාස කාලයක් යටත් මීට මාස 5කට පෙර නිමාලි කළමනාකාර සහකාරියක් වශයෙන් ABC ආයතනයට බැඳුණා.
ඇයගේ වැඩවල ගුණාත්මක භාවය පිළිබඳ කළමනාකරණයට සෑයීමටපත් නොමැති නිසා නිමාලි පිළිබඳ කළමනාකරණයට ගත හැකි තීරණ 4ක් සඳහන් කරන්න. පරිවාස කාලයේ දීර්ඝ කරන්න පුළුවන්. වාචිකව වාද කරන්න පුළුවන්, ලිඛිතව වාද කරන්න පුළුවන්, වර්ධනය ලබා නොදෙන්න පුළුවන්, පුහුණුව සඳහා යොමු කරන්න පුළුවන්, වෙනත් අංශයකට මාරු කරන්න පුළුවන්, ඉවත් කරන්න පුළුවන්. දැන් මේක ඕගොල්ලන්ට මතුවෙන ගැටලුව. කවදා හරි දවසක ඔයගොල්ලෝගේ කාර්යබල හැගීමේ ඔය හුඟක් වෙලාවට එකක් හරි මෙහෙම වෝනින් එකක් එනවා. එතන ඔයා ඒ අදාළ කාලය තුල පරිවාස කාලය තුල එහෙම කරේ නැත්නම් හරි නැත්නම් අතරමැද හරි කොහොම එක. ඒතකොට ලිඛිත වාචිකව කියන්නේ බොස්ත හරි මේ කියපුවම මෙන්න මෙහෙමයි. හරියට වැඩ කළා නැහැ. මොකද්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ? මොකද්ද මේකේ ඇයි ඔයා මෙහෙම වගේ වැරදි කරන්නේ? ඒක කියන්න පුළුවන්. එක පුද්ගලික කාරණාවක් තියෙනවා ඒ සේවකයේ පරිසරය තුළ ඒ ස්ට්‍රෙස් එක ඒ වගේ කාරණාවක් තියෙනවා. ඒකට ඒක අවශ්‍ය පුහුණු ඒකට අවශ්‍ය මානසික නිදහස සමලංග නිවාඩුවක් දෙන්න පුළුවන්. ඒක මේක නෑ. ඒකට සමාන රටවල් වල කරනවා. මොකද ගොඩක් හොඳට වැඩ කරගෙන හිටපු කෙනෙක් එකපාරට මඩුවට වැඩ කරනකොට එයාට සමලංග ස්ට්‍රෙස් මේ වගේ නම් හරි පොඩි බ්‍රේක් එකක් ගන්න. රිෆ්‍රෙෂ් වෙලා ආයෙත් එන්න. එහෙම කරන්න පුළුවන්. ඒව හොඳ ඒක මානව සම්පත් කළමනාකරණයේදී සේවකයා ගැන හිතලා මේව කරනවා. මුගක් වෙලාවට අයින් කරන අඩුයි. හැබැයි ඉතින් මේක ප්‍රශ්නේ දෙකකින් අයින් කරන එක දාන්න පුළුවන්. 2018 7/2 ඔන්න දැන් අපි අන්තිමට ඇවිල්ලා තියෙනවා. ඒකේදී 2018 මුල ප්‍රශ්නේ නම් ඇත්තටම රිපීට් වෙලා තියෙන්නේ. මානව සම්පත් කළමනාකරණක වශයෙන් ඔබ සේවය කරන ආයතනයේ අලෙවි සහකරුවන් බදවා ගැනීම සඳහා පිළියෙල කරන ආයතන පත්‍රයක් ඇතුළත් විය යුතු තොරතුරු වර්ග 4ක් මේ විස්තර කරලා 2013 මෙවැනි ප්‍රශ්නයක් අපි සාකච්ඡා කරා. මතකනේ ගිණුම් කරන්නේ. ගිණුම් කරුවෙක. ඒක අලෙවිකරණය මේව කරලා ඒ ක්වොලිෆිකේෂන් ටික දාන්න තියෙනවා. ඒ කියන්නේ සිම් හරි ඔබ ස්ලිම් හරි ඒ ක්වොලිෆිකේෂන් ටික දාලා ඒකෙදි අලෙවි සහකරු කියන එක දාලා අලෙවි අංශය කියලා දාලා ඒක වෙනස් කරන්න තියෙනවා. එච්චර. 2018 7/3 රැකියාවක් අයදුම් කර ගැනීමට තෝරා ගැනීමට සඳහා සමුඛ පරීක්ෂණය පැවැත්වීමට අමතරව විවිධ පරීක්ෂණ පවත්වනු ලබයි. එසේ පවත්වනු ලබන පරීක්ෂණ ක්‍රම දෙකක් සඳහන් කරා. තෝරා ගැනීමේ ක්‍රමය යටතේ 2010 දී මේක සාකච්ඡා කරා. 2018 7/3 පත්වීමේ ලිපියක අඩංගු තොරතුරු වර්ග කළ හැකි ආකාර 4ක් ලියන්න. පත්වීමේ ලිපිය. ඕගොල්ලන්ට ජොබ් එකක් හම්බුනාම ආයතනයේ නීත්‍යානුකූලව සේවකයෙක් කියලා ඕගොල්ලන්ට දෙන ලිපිය තමයි පත්වීමේ ලිපිය. මෙම පුද්ගලයා මෙම ආයතනයේ මෙම පුරප්පාඩුව සඳහා අප විසින් තෝරා ගන්නා කන්ග්‍රැචුලේෂන්ස් කියලා දාලා මේව කරලා තියෙනවා. මෙතනදී ආයතනයේ කරන වගකීම් ඊළඟට පරිවාස කාලය කොච්චරද, එක්ක පුහුණු කාලය කොච්චරද, ලැබෙන පඩිය ඊළඟට ඔයා මොන සුපරීක්ෂකයාට දෙන්නේ සමහර ඒවා. ඊළඟට ආයතනයේ කොන්දේසි, ඉවත් වීමේ කොන්දේසි, ඉවත් කිරීමේ කොන්දේසි ඒව තියෙනවා. දැන් පිළිතුරු ලියන්න ඕන ඔය ටික තමයි. පිළිතුරු බලමු. රැකියාව පිළිබඳ කොන්දේසි, රැකියාව පිළිබඳ නියමය, රැකියාවට අදාළ කාර්යය, යුතුයකම් මහ භාගී, ආයතන ආචාර ධර්ම, ආයතන ආචාර ධර්ම වැදගත්ම එක. Code of Ethics. ඒක හුඟක් කරලා මහ පරිමාණ ආයතන බ්‍රැන්ඩික්ස්, කමර්ෂල් බැංක්, HNB දුන්නම මේ පොතක් එක දෙන්නේ. ඒ රැකියාවේ ඒ අදාළ ආයතනයේ ඇතුලේ තියෙන පරිසරයේ ආයතනයේ විසින් හදාගත්ත ආචාර ධර්ම. ඒ ආචාර ධර්ම වලට එකගව තමයි මේක කරන්නේ. ඒකේ හුඟක් වෙලාවට මූල්‍ය වංචා කරන්න එපා. ඒ පොදු ඒවා තියෙනවා. පොදු නැති දේවලුත් තියෙනවා. ඒක අනුස්ථාපනයේ පොඩි ක්‍රියාවලියක්. ගෙදර ගිහිල්ලා බලා ගන්න අනුස්ථාපනය වෙන්නේ කියන එක තමයි පොඩ්ඩක් තියෙන්නේ. ඊළඟ අපි ප්‍රශ්නෙට 2018 දෙවෙනි පත්‍රයේ 274 පාඩ ලබන ආයතනයක් තම සේවකයන් අඩු කිරීම අදහස් කරයි. එසේ සේවක සංඛ්‍යාව අඩු කළ හැකි ක්‍රම 4ක් විස්තර කරා. ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීම, වන්දි ලබා දී ඉවත් කිරීම, වෙනත් ආයතනයකට යොමු කිරීම, නව බඳවා ගැනීම නතර කිරීම, නැවත පුහුණුව ලබා දී වෙනත් රැකියාවල යොමු කිරීම. අපි දැන් අවසාන සිග්මන්ට් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතනදී
මේ කාලෙදි තමයි සේවකයෝ පහත හෙළන එක සේවකයෝ අයින් කරන එක වැඩිම කාල පරිච්ඡේදය ලෝක ඉතිහාසයේ දිහා බැලුවොත් වැඩිම කාල පරිච්ඡේදය වෙනවා. අවුරුදු දෙකක් මේ කොවිඩ් එක්ක අපිට යන්න වෙනවා. ඒකෙදි ගොඩාක් කට්ටිය අයින් කරා. අයින් කරාට පස්සේ ආයි බඳව ගන්න එක ප්‍රමාණිකූලව වෙන්නේ ගොඩාක් කට්ටිය රස්සා නැති වෙයි. ඕගොල්ලෝ ඉන්නේ බොහොම අවාසනාවන්ත කාලෙක. අපිත් එහෙම තමයි. ඒක සම්නේ ඒ වුණාට දැන් මෙතනදී ස්වේච්ඡාවෙන් විශ්‍රාමය. ඒ කියන්නේ ඔයගොල්ලෝ පැකේජ් එකක් දෙනවා. ලොකු පැකේජ් එකක්. සල්ලි ඔයගොල්ලන්ට ස්වේච්ඡාවෙන් යන්න කියලා මිලියන 2ක් 3ක් 4ක් 5ක් 6ක් දෙනවා. ඒ බස 5ක් හරි 10ක් හරි වැඩ කරොත් කට්ටිය විතරයි. අනිත් කට්ටියට එහෙම දෙන්නේ නැහැ. ස්වේච්ඡාවෙන් ඒකේ ලොකු ආයතන දෙන එකක්. ඒම දීලා යවනවා. කියන්නේ ඔයාලට කරන්න ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. බලෙන් යවන්නේ ඇප්ලයි කරන්න පුළුවන් මෙහෙමයි අපේ කම්කරු නීති වලට යනවා බලෙන් යවන්න. සමහර අය තියෙනවා එහෙම දෙන්න පුළුවන්. අවශ්‍ය සේවකයන්ට පැකේජ් එක දීලා ඔයාලට මාස දෙකක් තියෙනවා යන්න ඊළඟ රසාව පුරා. එහෙම තියෙනවා. ඊළඟට වන්දි ලබා දී ඉවත් වෙනවා. ඒක ඇත්තටම අර අයදුම් පත්නය කරන්නේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන්න කැමතිද නැද්ද කියලා වන්දි ලබා දෙනවා. අපේ සේවක මෙච්චර මේ කරන්න බෑ. ඔබ අප ආයතනයට දුන්න සේවාවට ස්තුතියි මෙන්න යන්න කියලා කියනවා. සමහරවිට මේ ඒ ආයතනයට සම්බන්ධ තවත් මොහොත ආයතන තියෙනවා නම් ශාඛා තියෙනවා. ඒක වෙනම ශේෂ්ත්‍රයක් තියෙනවා. ඒ කියන්නේ එක එක ව්‍යාපාර ශේෂ්ත්‍ර නම් කොන්ග්ලොමරේට් කියලා කියන්නේ හේලිස්, බ්‍රැන්ඩික්ස් ඒ කොන්ග්ලොමරේට්ස්. ඒ කියන්නේ ඒ ආයතනේ ඇඟලුම් තියෙනවා. ඒ ආයතනේ විදම ප්‍රවාහන මේ කටයුතු කරනවා. ඒ ආයතනේ ඇඩ්වර්ටයිසින් කරනවා. ඒ ආයතනේ රබර් නිෂ්පාදනය කරනවා. ඉතින් මේ සේවකයාට අදාළ මේකක් නම් එක තව ආයතනයකට ඒ ශාඛා ආයතනයකට පුරපාඩුවක් තියෙනවා නම් එයා මාරු කරනවා ඒක. නව වදවා ගැනීම නතර කරනවා. මේක ඇත්තටම හොඳ එකක්. සේවකයෝ අයින් කරන්නේ නැතුව වදවා ගැනීම අඩු කරනවා. අඩු කළා ඊට පස්සේ අරකෙම කියන්න බලනවා. හැබැයි ප්‍රොමෝට් වෙන්නේ නැහැ. උනට අඩු ගන්න සේවයේ ඉන්න කට්ටිය. නැවත බොහොම ලබා දී වෙනත් රැකියාවලට යොමු කරනවා. තමන්ගේ ආයතනයේ සේවය කරලා තව එක්ස්පීරියන්ස් එකක් එක දාලා පුහුණුවීම් ට්‍රේනින් සෙෂන් එකක් තියලා මේ ආයතනයේ පුහුණු දැන් ඔයගොල්ලන්ට වෙන ආයතනවල රැකියාවක් කරනවා. මේක ඇත්තට ඉනිෂියල් ඕම ප්‍රාථමික ඔයගොල්ලන්ට උගක් වෙලාවට මේව කරන්න වෙයි. ඒ කියන්නේ ආයතනයක වැඩ කළා අප්‍රෙන්ටිස් කෙනෙක් විදියට ඉන්ටර්න් කෙනෙක් විදියට වැඩ කළා ඊළඟට වෙන ආයතනයකට ඔය ට්‍රේනින් එකක් අරගෙන යන්න පුළුවන්. ඒ වගේ. දැන් මානව සම්පත් අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා මේකේ data වැඩි ඔයගොල්ලෝ බලනකොට ඒකින්ද data අඩු version එකකුත් මම දානවා. data අඩුවෙන් යන ඒකේ විස්තර කිරින්නේ නැහැ. slide show එකක් වගේ තියෙන්නේ. මානව සම්පත් කළමනාකරණය දැන් ඉවරයි. ඊළඟට අපි කතා කරමු මූල්‍ය සම්පත් කළමනාකරණය ඊළඟ segment එකකින්. එතකන් quarantine lockdown නේ ඔය පස්තයින් බලා දෙනම් lockdown. ගෙදර වල ඉන්න පරිස්සමින් ඉන්න හැමතිස්සෙම ඉගෙන ගන්න අලුත් දෙයක් කියලා. ඔබ සැමට ස්තුතියි. ඒක නේද?